අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අපි සුපුරුදු විදිහටම අදත් සුලිය ආරම්භ කරන්නට සූදානම්. කැළඹෙන දේශපාලනයේ තොරතුරු සොයා යන මොහොතේදී දේශපාලන විතරක් නෙවෙයි ඉතින් දැන් මේ කාලයේදී මුළු රටම නේද කැළඹිලා නම් ඉවරයි. දැන් ටිකක් මේ කුණාටු තත්ත්වය පහව යමින් තිබෙනවදෝ කියන කාරණයක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අපි අර කියනවා කළු වලාකුළකම තියෙන්න පුළුවන් යම් කිසි රිදි රේඛාවක් කියලා. ඒ විදිහට යම් යම් ඉඟි පළවීමක් සාධනීය සාධකයන් පෙන්눔 කරන කාලයක් විදිහට මේ කාලය ටිකක් හඳුන්වන්නටත් පුළුවන්කම තිබෙනවා. මොකද අපි දැක්ක සමහර වෙලාවට ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙලා හිටපු තෙල් පෝලිං දැන් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ගෑස් පෝලිං දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් මේ සඳහා පැහැදිලිම නිශ්චිත පිළිතුරක් ලැබුණාද කියන කාරණය පිළිබඳව තර්ක කළ යුතුයි. නමුත් ෂණිකව ලබා දිය යුතු ලබාගත හැකි සහනයන් කිහිපයකට පැමිණ තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. නමුත් එහෙම වුණා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ මේ සියලු ප්‍රශ්න විසඳලා කියලා. නමුත් එකින් එක මේ ප්‍රශ්න විසඳගෙන යන්නට අවශ්‍යයි. රටේ ජනතාව විඳපු පීඩාව දුක ඔබ මම අපි හැමෝම මුළු රටම ඒ විඳපු පීඩාව කොතරම්ද කියන කාරණය අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ දේශපාලන බලධාරිය තුලින් රාජ්‍යය තුලින් මේ හැම කෙනෙක්ම තුලින් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවට යහපතක් රටට යහපතක් කරාවි කියන කාරණය. ඉතින් ඒ පිළිබඳව කතා කරනකොට යම් යම් සාධනීය කරුණු කාරණා මේ දේශපාලනික වත්මන් වාතාවරණය තුල දකින්නට ලැබෙද්දී තවත් අපිට තර්ජන බොහොමයක් පැමිණෙමින් තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් රටේ සිද්ධ වෙන්නේ මොකද්ද? ආර්ථික වශයෙන් හෙට රට යන්නේ කොතනටද? ඒ විතරක් නෙමෙයි අමතක කරන්න එපා. අපි නොහිතන විදිහට අපිට ජාත්‍යන්තර වශයෙන් මුහුණ දෙන්නට සිද්ධ වෙන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවත් සේයාවන් පෙනෙන්නට තිබෙනවා. අපි මේ පිළිබඳව කතා කරු මේ හැම දෙයක්ම අද අපි සුලියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි අදත් ආරම්භ කරනවා කැළඹෙන දේශපාලනයේ කතාව ඔබට කියන්නට සූදානම් සුලියෙන්. හොඳයි ඉතින් එහෙමනම් අපි ඉක්මනින්ම අද වැඩසටහන ආරම්භ කරමු. මොකද දේශපාලනික වාතාවරණයත් එක්ක රටේ දේශපාලනයත් එක්ක තමයි හැම ප්‍රශ්නයකටම විසඳුම් සොයා ගැනීමට අවශ්‍ය වෙන්නේ. මේ විදිහට කතා කරනකොට මේ පහුගිය කාලේ තිබුණු මේ සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඒ වගේම තමයි කාටුන් වලත් තිබුණු පොඩි දෙයක් මම ඔබට මතක් කරන්නම්. අර රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති ධුරයට පත්වීමත් එක්ක වගේම තවත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා ඒ පුරප්පාඩුව සඳහා. එතකොට මේ කාටුන් ඇඳුනා සමාජ මාධ්‍යවල ගියා අර සින්දුවක කෑල්ලක් දාලා පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණා කියලා. හැබැයි දේශපාලනේ මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් දේශපාලනේ එහෙම දේවල් සිද්ධ වුණාට අද අපි මේ කැඳවාගෙන ආපු മന്ത്രിවරයාටත් ඒ කියන ප්‍රකාශනය සිද්ධ වුණා. නමුත් ඔහුට දේශපාලනික වශයෙන් බොහෝ අත්දැකීම් තියෙනවා. අමාත්‍යවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට වසර ගණනාවක් කටයුතු කරමින් සහ පක්ෂය රැක ගන්නට බොහෝ දේ කළ පුද්ගලයෙක් විදිහට අපිට ඔහු හඳුන්වන්නට පුළුවන්. එhmenan අපි වැඩසටහනට අද ආරාධනා කළේ කාටද කියලා ඔබ දැන්ටමත් දන්නවා. අපි ඉක්මනින් ඔහු හඳුනාගමු. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වත්මන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා. අයිබෝන්. අයිබෝන්. ඔව් බොහොම ගෞරවයෙන් අද වැඩසටහනට අපි පිළිගන්නවා. එහෙමනම් අද වැඩසටහනට අපි ආරාධනා කළ අපේ ආරාධිතයාගේ පැමිණීම දැන් සනිටුවන් වෙලා තියෙන නිසා අපි ඉක්මනින්ම ප්‍රශ්නාවලියට යමු. මුලින්ම මම ඔබතුමාගේ අහන්න කැමති දැන් අපි ගත්තොත් එක්සත් ජාතික පක්ෂය වර්තමානයේදී මහා විප්ලවයක් කරනවනේ මේ දේශපාලනය තුළ. මහා විප්ලවයකට මුල පිරුවා කියලා අපිට පෙනෙන්නට තිබෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ බොහෝ දෙනෙක් චෝදනා කරනවා එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව නායකතුමයි ඔබතුමයි මේ සියලු දෙනා උල්ලංඝනය කරනවා කියලා. මොකද පෙරදිච්ච අයට නැවත පාර්ලිමේන්තුවෙන් අවස්ථාව දීලා මහජන ඡන්දයෙන් පෙරදුන අයට එහෙම ව්‍යවස්ථාව අමුමේ උල්ලංඝනය කිරීමක් ඔබතුමන්ලා කරනවා කියන ඔබතුමා සභාපති නායකතුමා අනිත් පැත්තේ මොකද්ද පිළිතුර? මම හිතන්නේ මත ඉදිරිපත් කරන්න පුළුවන් විවිධ අයට. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් උල්ලංඝනය වෙන කාරණයක් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාත්මක කරලා නැහැ. විවිධ වකවානු වල ඒ වකවානුවට අදාළ යම් යම් ව්‍යවස්ථාවෙ පිට කරුණු ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ කරුණු කිසිවක් ස්ථාවර කරුණු හැටියට අපිට පිළිගන්න බෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ තිබෙන පදනම ස්ථිරයි. ඒ කියන්නේ පදනම අපි සකස් කරන්නේ 1946 සැප්තැම්බර් මාසේ.
ඒ යුනයිටඩ් නැෂනල් පාටි සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිත දේශපාලන පක්ෂයේ ව්‍යවස්ථාව ස්ථාවරයි. ඒ අතරේ විවිධ එවැනි කතා කියනවා ඒක එච්චර මං සලකන්න කල්පනා කරන්නේ නැහැ. දැන් මෙහෙම කෙනෙක් කිව්වොත් දැන් ඔය එක එක චෝදනා ඇත්තට මෙල්ල කරන්න පුළුවන් කාටුණත් නමුත් මේ ව්‍යවස්ථාව සහ පක්ෂයේ තියෙන අභිමතාර්ථයන් පක්ෂයේ තියෙන ඉලක්කයන් පිළිබඳව ඔබතුමාලා පැහැදිලිව දන්නවා. නමුත් තවත් විදිහේ චෝදනාවක් එල්ල කරන්න පුළුවන් දැන් පක්ෂය ඇතුලේ කවුරුත් මේ කචල් දාන්න නැහැනේ, කරදර කරන්න නැහැනේ. ඒ හිටපු කණ්ඩායම දැන් ගියානේ. ඉතින් ඒ නිසා කැරලිකාර කණ්ඩායම පක්ෂයෙන් ගියපු නිසා මේ පක්ෂයේ ජේෂ්ඨයින්ට දැන් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා චෝදනා කළා. මම හිතන්නේ ඔබේ ප්‍රශ්නේ ඉතා වැදගත්. අන්නේ කියපු ප්‍රශ්නේ. මොකද කැරලි කණ්ඩායම් සිටීම දේශපාලන එහෙම නැත්නම් දේශපාලන පක්ෂික බලය ලබා ගැනීමේ ස්ථාවරත්වයට තිබෙන ලොකුම කරදරයක්. උදාහරණයක් හැටියට ගත්තාම එක්සත් ජාතික පක්ෂයේ නායකයා කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. වසර 28ක් එතුමාට ජනාධිපති ධූරයේ නැමැති පුටුවට එන්න අපෝසත් වුණා යම් යම් කාරණා නිසා. ඔන්න මෙන්න කියලා එන්න බැරි. විශේෂයෙන් අපේම කණ්ඩායම් යම් යම් ගන්න තීන්දුව තීරණ නිසා. නායකයෙක් තීරණයක් ගත්තාම මේ තීරණය ක්‍රියාත්මක කරන්නට අනුගාමිකයන් බැදී සිටින්න ඕන. නැත්නම් ඒ නායකත්වයෙන් වැඩක් නැහැ. ඔබයි කියපු පරිදිම එවැනි කණ්ඩායම් නොහිටපු නිසා 1946 ආරම්භ කරපු එක්සත් ජාතික පක්ෂය විවිධ අවස්ථාවල බලය ලබාගෙන තිබෙනවා. ගොඩාක් මහන්සි වෙලා බලය ලබාගෙන තිබෙන්නේ ලේසියෙන් නෙමෙයි. ශාඛා සමිති 10,000ක් විතර හදලා, වෘත්තීය සමිති හදලා, නොඑක් ඒවා හදලා, තරුණ සංවිධාන හදලා, මේ ඔක්කොම හදලා තමයි විවිධ අවස්ථාවල බලයට පැමිණලා තිබෙන්නේ. දැන් මේ අවස්ථාව ඊට වඩා සම්පූර්ණ වෙනස්. එතකොට නායකයා යම් ගමන් මාර්ගයක් තීරණය කරනවා. ඒ ගමන් මාර්ගයට උදාහරණයක් හිතට ගත්තාම අපේ ප්‍රධාන නිලධාරි මණ්ඩලයේ හිටපු රුවන් විජේවර්ධන වෙන්න පුළුවන්, අකිල වෙන්න පුළුවන්, සාගල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ මහලේකම්තුමා රංගි බණ්ඩාර මහත්මයා වෙන්න පුළුවන්. සියලුම දෙනා ඒක මතිකව එකපාරක ගමන් කරා. දැන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට වසර 28කට ලබා ගන්න බැරි වෙච්ච විධායක ජනාධිපති ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අදටත් මට පේනවා ඒකත් විවිධ මත සමාජයට ගෙනියන්න උත්සාහ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 එක වගන්තිය භාවිතා කරන්න තිබෙන අවස්ථාවක්, 37 දෙක භාවිතා කරන්න තිබෙන අවස්ථාවක්, 40 වෙනි වගන්තිය ක්‍රියාත්මක කරන්න තිබෙන අවස්ථාවක්. මේ අවස්ථා සියල්ලම ක්‍රියාත්මක කළා. මට මතකයි එතුමා 23 වෙනිදා වගේ දවසක පාර්ලිමේන්තුවට ගියේ. මට මතකයි 22 වෙනිදා මම කරපු ප්‍රවෘත්ති සාකච්ඡාව. එතකොට අපි කියනවා මෙතුමා අපි පාර්ලිමේන්තුවට යවන්නේ සියලුම දෙනා ඒක රාශී කරගෙන වැටෙන රට කඩාගෙන වැටෙන ආර්ථිකය ගොඩ ගැනීම සඳහායි. එතකොට මාධ්‍යවේදියා මගෙන් අතුරු ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරනවාද එතුමා විපක්ෂ නායක වෙනවා කියලා. එතකොට මම පිළිතුරු පෙරලා දෙනවා. නෑ විපක්ෂ නායකකම අදාළ නෑ. අපි මේ සූදානම් වෙන්නේ විනාශ වෙන රට කඩාගෙන වැටෙන රට විනාශ කරන ආර්ථිකය ගොඩ ගන්න අපි මෙතුමා පාර්ලිමේන්තු 23 වෙනිදාට යවනවා. ඒ යවන්නේ පාර්ලිමේන්තුවේ තිබෙන අගමැති ධූරයත් ජනාධිපති ධූරයත් ලබා ගන්න. මොකද අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලෝකෙ මෙවැනි අවස්ථාවල ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේ නොයෙක් රටවල මේ වගන්ති භාවිතා කරලා ඒ රටවල් ගොඩනගලා තිබෙනවා. ඒ රටවල් ලෝක බලවතුන් බවටත් පත් වෙලා තිබෙනවා. එවැනි අවස්ථාවක සඳහා තමයි අපි ක්‍රියා කරේ. ඇත්ත වශයෙන් කැරලිකරුවන් කියන වචනය ඔබ භාවිතා කරපු නිසා එවැනි කණ්ඩායම් වල තිබෙන කැරලිකාර කණ්ඩායම් වල තිබෙන පාලනයත් ඔවුන් විසින්ම සිදු කරගත්තා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය දැන් විධායක බලයත් එක ආසනයයි තිබුණේ දැන් ආසන දෙකක් වෙලා තිබෙනවා. විධායක ජනාධිපතිවරයාත් තව අසනකුත් බවට පරිවර්තනය කරගෙන ගැළපෙන නොගැළපෙන කණ්ඩායම් සියල්ලක් ඒකරාශී කරගෙන වැටිලා තියෙන ආර්ථිකයේ ලංකාවෙත් ලෝකෙත් ඉහළ තැනක ඔසවලා තබන්න අවශ්‍ය ක්‍රියාදාමය ක්‍රියාත්මක කරමින් සිටිනවා. හොඳයි. මම මේ ක්‍රියාදාමයට යන්නම් ඒ පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරමු. ඔබතුමන් සිදු කළ ප්‍රකාශයේ මම මේ දැන් දිගටම අහගෙන හිටියේ ඒ තුල තිබුණා යම් ප්ලෑන් එකක්. යම් තිබුණ සැලසුමක්. මොකද
දැන් මේ කියන කතාවත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති දුහුරේටපත් වෙලා ඊට පස්සේ එතුමා ජනාධිපති දුහුරේ දක්වා පැමිණෙනවා. මහා විශාල ජනමතයක් නැති වුණත් විශාල ආසන සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නැති වුණත් එක മന്ത്രി දුහුරයක් තිබුණත් එතුමා ජනාධිපති දුහුරේටපත් වෙනවා. ඒක ව්‍යවස්ථානුකූලව ඒ සිදුණු කාරණාත් ඔබ සඳහන් කළා. හැබැයි ඊට බොහෝ කාලයකට කලින් ඔබ ප්‍රකාශ කරනවා අපි මේ එන්නේ මොකටද? අපි එනවා අපේ නායකතුමා අගමැති වෙලා ජනාධිපති වෙනවා කියලා. ඒ කියන්නේ යම් කිසි සැලැස්මක් මේ සියල්ල සිද්ධ වෙන්න කලින් යටින් යම් කිසි සැලැස්මක් plan B එකක් ක්‍රියාත්මක වුණාද යම් කිසි ප්‍රශ්නයක් රටේ වුණොත් වික්‍රමසිංහ මහත්තයාව මේ තනතුරු වලට පත් කරනවා කියලා. ඔබ හරි. මොකද සැලැස්මක් නැත්තම් කිසිම තැනක ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. එතකොට අපි සැලැස්ම ගැන හිතන්නේ 2020 එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය අරගෙන කියවලා බැලුවොත් පළවෙනි පිටුවේ රනිල් වික්‍රමසිංහ නායකතුමා සඳහන් කරනවා මේ ලියවිල්ල හොඳින් කියවන්න කියලා. එතකොට මහජනයා මොකද කරන්නේ මේ ලියවිල්ල අතට ගත්ත ගමන් විසි කරනවා. හැබැයි අපි ලියලා තියෙනවා මේ ලියවිල්ල හොඳින් කියවන්න. හරි? ඒකේ ඇතුළු පිටුවේ අපි ලියනවා 2020 ජනාධිපතිවරයා පත් වෙලා මාස ගාණක් යනකොට මුද්‍රණය කරපු මුදල් සංඛ්‍යාවත් අපි කරගෙන ආපු වැඩපිළිවෙල වෙනස් කිරීම. ඒ කියන්නේ අපි 2015 මැතිවරණයකට ගියේ 2017 යන්න තියෙන ඡන්දයකට. ඒ ගියේ 2014 අගෝස්තු මාසෙ වෙනකොට රජය තීරණය කරා ආණ්ඩුව ගෙනියන්න බෑ අමාරුයි මැතිවරණයකට යනවා කියලා. ඒතකොට ජනවාරි 8 වෙනිදා බලය ලබා ගත්තා. ඒ ලබාගත් අවස්ථාවේ රටේ ආර්ථිකය වැටලා තිබුණේ. එතකොට ඒ ආර්ථිකය ගෙනියන්න දේශීය සහ ජාත්‍යන්තර සැලැස්මක් අපි එළලා තිබ්බා. ඒ එළපු දැල වෙනස් කරනකොට අපේ නායකතුමාට පෙනී ගියා දැන් නම් මේ රට විශාල අමාරුවක වැටෙනවා කියලා. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවෙනි පිටුවේ සඳහන් කරනවා 2021 වර්ෂයට අපිට අවශ්‍ය කරනවා ඩොලර් මිලියන 3000ක් 2022 වර්ෂයට අපිට ඕන කරනවා ඩොලර් මිලියන 6000ක්. ඒ සඳහා අපි කරගෙන යන වැඩපිළිවෙල වෙනස් කරන්නේ නැතුව අපිට ඉදිරියට කරගෙන යන්න මහජනයාගෙන් අවසර ඉල්ලනවා. මහජනයා ඒකත් කුණු බක්කියට විසි කළා අපිවත් කුණු බක්කියට දාලා මහජනයා අමාරු වැටෙනවා. දැන් මේ මහජනයා අමාරු වැටෙන වැටිල්ල දිහා දැක්කහම මේ ගැන අපේ නායකයත් එක්ක සාකච්ඡා කරාම නායකතුමා මම ඇහුවා දැන් මේ යන විදියට මේ සැලැස්ම වෙනස් කරොත් කුමක්ද සිදුවන්නේ? එතුමා ගොඩ නියත වශයෙන්ම රට කඩාගෙන වැටෙනවා ආර්ථිකය කඩාගෙන වැටෙනවා 2023 වෙනකොට ලෑස්ති වෙන්න ඕන අපි මේ රට අරගෙන පාලනය කරන්න නැත්නම් විශාල ව්‍යසනයකට ගමන් කරනවා කියලා. හොඳයි. එතකොට ඒ අර ආර්ථික දේශපාලනය කියන්නේ ආර්ථික දැක්මක්. ඒ දේශපාලනයේ තිබුණු ආර්ථික දැක්ම නිසා අපිට ඉතා පැහැදිලි චිත්‍රයක් තිබුණා අනතුරක් එනවා. අනතුරට සූදානම් වෙන්න ඕන. අනතුරේ සූදානමට තමයි එක්සත් ජාතික පක්ෂය අපි සියලුම දෙනා එකතු වෙලා ඒකමතිකව තීරණය කරන්නේ මේ ආසියාවෙත් ලෝකෙත් ඉන්න සුවිශේෂ නායකත්වයක් රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඒක මේ රුසියාවේ පුටින්ටවත් එංගලන්තයේ අගමැතිවරයාටවත් එහෙම නැත්නම් ජර්මනිය අගමැතිවරයාටවත් එහෙම නැත්නම් ඇමරිකාවේ අගමැතිවරයාටවත් අසල්වැසි මෝදි මහත්මයා 90 දශකයේ අග්‍ර දේශපාලන භූමියට පිවිසෙනවා. මේ සියලු නායකින්ට වඩා වෙනස් නායකත්වයක් බව දන්න නිසා මේ ශ්‍රී ලංකාවට වැදගත් නිසා අපි සියලු දෙනා එකතු වෙලා තීන්දුව කරනවා ඒ ජාතික සහ ජාත්‍යන්තර නායකත්වයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. හොඳයි. ඒකේ ප්‍රයෝජනය ඔබට තව ටික දවසකින් පෙනේ. හොඳයි. මම අහපු ප්‍රශ්නේ තව පොඩි දිගුවක් මම අරන් එන්නම්. දැන් ඔබතුමන්ලගේ හරි හොඳ සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම ක්‍රියාත්මක වුණා. එක්සත් ජාතික පක්ෂයේ සැලැස්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින්ගේ නායකතුමත් එක්ක එකතු වෙලා ඔබ ඇතුළු ඒ කණ්ඩායමේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. මට කියන්නකෝ ඒ සැලැස්මද ප්‍රබල වෙන්නේ නැත්නම් රාජපක්ෂලත් එක්ක දාපු ඩීල් එකක්ද ඔය තිබුණේ? ඇත්ත වශයෙන් 23 වෙනිදා එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 22 මගේ ප්‍රවෘත්ති සාකච්ඡාව අරගෙන ඔබේ channel එකේ දාලා තියෙනවා. අරගෙන ආපහු බලන්න පුළුවන්. මම කියනවා 22 වෙනිදා මෙතුමා අපි පාර්ලිමේන්තුවට යවන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දෙනා දිනා ගන්න. ඒ කියන්නේ එක පුජ්‍යලෙක් ගිහිල්ලා පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ගැළපෙන නොගැළපෙන මහජන නියෝජිතයන් දිනා ගන්නයි එතුමා යවන්නේ කියලා. එතකොට අපිට පැහැදිලි අරමුණක් තිබ්බා එතුමා ඒක දිනා ගන්නවා කියලා. එතුමා කෙටි කාලය තුල කරපු කතා ප්‍රකාශ කරපු අදහස් මේ අනතුරටපත් වෙනකොට සියලුම දෙනා එතුමාගේ වටා අර මීමැසි රැජිනක් වටා වට වෙන්න වගේ සියලුම දෙනා එතුමා වටා ගොනු වෙලා ඉවරයි. එතන තිබුණේ නැහැ
ඒ ගොනු වීමේදී රාජපක්ෂත් එතෙන්ට ගොනු වෙලා ඇති. හැබැයි ඒකින් කියන්නේ රාජපක්ෂලත් එක්ක අපේ ඩීල් එකක් තියෙනවා කියලා. අපේ තියෙන දේශපාලන ක්‍රියාවලියක් ඒ දේශපාලන ක්‍රියාවලිය අපි සාර්ථක අන්දමින් ඉදිරියට ගෙනියනවා. ඔය කියන කාලයත් එක්ක බලනකොට රට යම්කිසි ආකාරයට ආර්ථික වශයෙන් වැටෙනවා කියන සේයාවන් සහ ඒ පුරෝකථනයන් සිදු කරමින් තිබුණා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මුලින්ම කියන්නේ මම නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැහැ කියලා. ඔහු ඒ ස්ථාවරයේ දිගින් දිගටම හිටියා. ඔබ හෝ රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා හෝ එහෙමත් නැතිනම් වෙන ජ්‍යෙෂ්ඨෙක් පාර්ලිමේන්තුවට එවනා කියන සූදානමක් තමයි පෙනෙන්නට තිබුණේ. නමුත් එහෙම කතාව තිබිලා ඒ විදිහට ප්‍රකාශයන් නිකුත් කරලා හදිස්සියම එතුමා නැවත පාර්ලිමේන්තුවට එන්න තීරණය කරන්නෙම මේ පැවති පාලනයත් එක්ක සාකච්ඡාවක් සිද්ධ නොවුණා කියලා කොහොමද විශ්වාස කරන්නේ? නෑ, ඇත්තටම ඒක එහෙම නෙමෙයි. ඇත්ත වශයෙන් අපි මේ මොහොත වෙනකොට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා මේ ඇති වෙන තත්ත්වය ගැන අපේ සමාජික සහ අපේ සංවිධාන දැනුවත් කළා. අපි ඒ අයට කියනවා මේ පාර්ලිමේන්තුව නියෝජිතත්වයට යා යුත්තේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි කියලා. ඒ සඳහා ඇත්ත වශයෙන් විවිධ නම් පුවත්පත්වල යන්න පුළුවන්. කිසි කෙනෙක් වෙන ඉදිරිපත් වුණේ නැහැ. සියලුම දෙනා එක හඬින් කිව්වේ මෙතන මෙච්චර පළපුරුද්දක් තියෙන නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයට තිබියදී වෙනත් කෙනෙක් ඒක නියෝජනය කරනවා නම් ඒක මම හිතන්නේ නොගැලපීමක්. ඒ නිසා ගැලපීම අපි සිදු කළා. හොඳයි. ඒ ගැලපීම සාර්ථක වෙමින් අග්‍රාමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා ගනිමින් ඒ වගේම වික්‍රමසිංහ මහත්තයා බලාපොරොත්තු වුණු සහ එක්සත් ජාතික පක්ෂ බලාපොරොත්තු වුණු ජනාධිපති ධුරය පවා හිමි වුණා. හොඳයි. දැන් එතන ඒ විදිහට එතුමාගේ තනතුරු වෙනස් වෙලා ඉදිරියට යද්දී ඔබ එනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට තේරිපත් වෙනවා. ඔබව ඇයි නායකතුමා තෝරගන්නේ මන්ත්‍රීවරයෙක් විදිහට තවත් ජ්‍යෙෂ්ඨීන් පක්ෂේ ඉන්නකොට? මම හිතන්නේ පක්ෂයේ ඉන්න අයගෙන් දැනට ජ්‍යෙෂ්ඨම පුජ්‍යලයා මම ඒ ගැන තර්ක කරන්න යන්නේ. දැනට අපි හිටපු ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨම පුජ්‍යලයා මමයි. ඒ නිසා නෙමෙයි තෝරගන්නේ. ඇත්ත වශයෙන් අපි සියලුම දෙනා අපේ නිලධාරී මණ්ඩලයේ සියලුම දෙනා ඒකමතිකව තීරණය කරනවා මේ පුරප්පාඩුවට යා යුත්තේ වජිරයි කියලා. ඒක තමයි නායකතුමා ක්‍රියාත්මක කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වත්මන් ජනාධිපතිතුමාගේ සමීපතමයා හිතවත්ම පුද්ගලයා ඔබ කියලා කිව්වොත් ඔබ පිළිගන්නද? ලෝකයේ අමාරුම විෂයක් තමයි මේ විශ්වාසවන්තකම. එතකොට දේශපාලඥයෙක් වුණොත් ගොඩනගන්න අමාරුම දේ තමයි විශ්වාසවන්තකම. දේශපාලඥයෙක් තව කෙනෙක් විශ්වාස කරනවා නම් ඒකම ඔහුගේ දේශපාලනයේ දුර්වලකමක්. එතකොට බොහෝ වෙලාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග මම අවුරුදු 30කට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල කාලයේ සිට එතුමාව මම දන්නවා. එතුමා එකපාරට විශ්වාස කළා නැතුව ඇති. දේශපාලඥයෙක් හැටියට අමාරු වැඩක් තමයි මේ විශ්වාසය කියන කාරණේ. මට විශ්වාසයි මම අවිශ්වාසවන්තයෙක් වෙන්නේ නැහැ කියලා. මට විශ්වාසයි කිසිසේත්ම ඒ කියන්නේ යම් කිසි වෙලාවක මම පරදින්න නම් මම අවිශ්වාසවන්තයෙක් වෙන්න ඕන. ඉතින් මම පරදින්නේ නැහැ. මම විශ්වාසවන්තයෙක් පමණයි. ඔබ මෙච්චර විශ්වාසය, මෙච්චර ඔබ කියන ওই විශ්වාසය රැකගත්තේ කොහොමද? ඇත්ත කතා කිරීම පමණයි. වෙන මේකට වෙන රහසක් නැහැ. හිතේ එකක් තියන් තව එකක් සැලසුම් කරන්න හොඳ නැහැ. අවංකව විශ්වාසවන්තයා කියන්නේ බොහොම අමාරුම කාරණයක්. හරිම අමාරුයි ලෝකේ හොයාගන්න. විශ්වාසවන්තයෝ සොයාගන්න අමාරුයි. බොහෝ වෙලාවට මම දන්න එක්සත් ජාතික පක්ෂ නායකතුමා විශ්වාසවන්තයෙක් සොයාගන්න එක අමාරු වැඩක්. එතුමා දේශපාලන නායකයෙක් හැටියට මං කියන්නේ මාව අදටත් විශ්වාස කරන්න කියලා. හැබැයි මම විශ්වාස කරනවා මම දිනු. මොකද මම අවිශ්වාසවන්තයෙක් වෙන්නේ නැහැ. මම මෙහෙම දෙයක් කිව්වොත් මම දන්නේ ඒක අසාධාරණද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හෝ ඔබේ නායකතුමාගේ රහස් රකින්න, පක්ෂයේ රහස් රකින්න ඔබ දක්ෂයෙක් නිසාද? අපි යම් දෙයක් විශ්වාසයක් උඩ කළොත් පක්ෂ කෙනෙක් එක්ක හෝ විපක්ෂ කෙනෙක් එක්ක හෝ ගැළපෙන කෙනෙක් එක්ක හෝ නොගැළපෙන කෙනෙක් එක්ක ඒ රහසක් නම් ඒ රහසක් විය යුතුයි. හොඳයි. මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් පක්ෂය එක්ක තියෙන සම්බන්ධය ගැනනේ මම මේ කතා කළේ. පක්ෂ සහ පක්ෂයේ නායකයින් ප්‍රබලීන් ජ්‍යෙෂ්ඨයින් එක්ක තියෙන සම්බන්ධය. නමුත් ඔබේ ඉතිහාසය ගන්නකොට ඔබේ ඒ දේශපාලන ඉතිහාසය ගැන කියවගෙන යනකොට මට හම්බෙන තොරතුරුත් එක්ක චන්ද්‍රිකා ජනාධිපතිනිය ඉන්න කාලෙත්
ඔබ ඈත් එක්ක බොහොම කුළුපඟ මිත්‍රත්වයක් ඇති කරගන්නවා. මහින්ද මහත්තයාගේ කාලෙත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙත් එතුමන් සමග බොහොම මිත්‍රයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාල සීමාවෙත් ඔබ ඔහුත් එක්ක බොහොම මිත්‍රශීලී ඇසුරක් පවත්වනවා. මේ විදිහේ එතරම් මිත්‍රශීලී ඇසුරක් ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න ඔබ කොහොමද විරුද්ධ පක්ෂවල දේශපාලඥයෙක් වුණාම මම හිතනවා කාත් එක්කවත් වෛරයක් තරහක් ක්‍රෝධයක් ඇති කරගත යුතු නැහැ. දේශපාලඥයෙක් වුණාම සියලු දෙනා සමග මිත්‍රශීලී විය යුතුයි. මට මතකයි 1994 මම පාර්ලිමේන්තුවට පැමිණියාම බණ්ඩාරනායක මැතිනිත් එක්ක මැතිනි ගාලට උත්සවයකට ආවම මං යනවා. මැතිනි ළඟ වාඩි වෙලා ඉන්නවා. දන්නේ නැති අය කියනවා මං යන්න හදනවා කියලා. ඉතින් මං කලබල වෙන්නේ නැහැ. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අදටත් එතුමිය ජීවතුන් අතර ඉන්නවා. ඉතින් අපි අවිශ්වාස වෙන්න හේතුවක් නැහැ. ඒ කියන්නේ අපිට මේ දේශපාලන නායකයන් සමග වෛරයක් තබා ගැනීම අවශ්‍ය කරන්නේ නැහැ. අනුර කුමාර දිසානායක වෙන්න පුළුවන්, පෙරටුගාමීකේ නායකයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දේශපාලන අරමුණක් තියෙන නායකයෙක් වෙන්න පුළුවන්. ඒ අරමුණට වඩා වෙනස් අරමුණු තියෙන අය වෙන්න පුළුවන්. දේශපාලනයේදී කවුරුවත් තරහ කරගන්න අවශ්‍ය නැහැ. දේශපාලනයේදී සියලු දෙනාගෙන් ප්‍රයෝජන ගත යුතුව තියෙනවා. දැන් ඒකට හොඳ උදාහරණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එතුමා අද ආණ්ඩු පක්ෂයේ රැස්වීමේ වාඩි වුණාම එතුමාට පුළුවන්කම තියෙනවා ගැළපෙන නොගැළපෙන සියලු දෙනා සමග ගලපා ගන්න. ඒක ලේසි පාසු දේශපාලන ක්‍රියාවලියක් නෙමෙයි. එතුමාගේ ඒ අරමුණ ඉෂ්ට සිද්ධ කරයි කියලා පිළිගන්නවා. එතකොට සාර්ථක දේශපාලඥයෙක් වෙන්න නම් කාටවත් වෛර නොකළ යුතුයි. හොඳයි. අනිත් කාරණය තමයි වෛරෙන් ආරම්භ කරන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුල කිසිදා සාර්ථක වෙලා නැහැ. කේන්තියෙන් ආරම්භ කරන්න අවශ්‍ය නැහැ. වෛරෙන් කේන්තියෙන් දේශපාලනයේ රටක් ගොඩනගන්න බෑ. රටක් ගොඩනගන්න පුළුවන් විශ්වාසය මත. එහෙම නැත්නම් විශ්වාසවන්තකම ගොඩනගා ගැනීම තුළ තමයි ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ ගමන වසර 50ක් ගමන් කරලා තිබෙනවා. ඒ භූමිකාව තුළ එතුමා විවිධ විශ්වාසවන්ත ගැළපෙන නොගැළපෙන කණ්ඩායම් සකස් කරලා ඇති. ඒක විශාල දේශපාලන ක්‍රියාවලියක්. හොඳයි. ඔබ ඒ කිව්ව පක්ෂ විපක්ෂ මිත්‍ර කණ්ඩායම් අතර මට ඇහුන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නම කියනවා. මොකද ඔබ කියනවා වෛරී දේශපාලනයක් සිදු නොකළ යුතුයි කියන කාරණය. නමුත් ඔබ ඇතැම් අවස්ථාවල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම්වලදී එක්සත් ජාතික පක්ෂයේදී අපිට ඒ කාලේ අසන්නට ලැබුණා. ඔබ සහ සජිත් ප්‍රේමදාස මහත්තයා අතර බොහොම දැඩි වාක් ප්‍රහාර සිදු වෙලා තියෙනවා. පුජ්‍යලික ප්‍රශ්න සඳහා කිසිම ක්‍රියාවලියක් නැහැ. මේ තත්ත්වය ඇති වෙනකොටත් මං සජිත් ප්‍රේමදාස මහත්මයාගේ දුරකථනයටත් කතා කරා. එතුමා මගේ දුරකථනය දන්න නිසා මං හිතන්නේ නොගන්න ඇති. එතුමාගේ පක්ෂ සියලු දෙනාට මට හැකි සියලුම දෙනාට මං කතා කළා. ඒ සියලු දෙනා සමග දේශපාලන කටයුතු හුවමාරු කරගත්තා. මම කිව්වා හොඳ අවස්ථාවක්, හොඳ පාලමක් ගොඩ නැගෙන වෙලාවක් මේ වෙලාව අතාරින්න එපා කියලා. මොකද මේ වෙලාව තමයි මොනවා හරි හිතේ කේන්තියක් තියෙනවා නම් ඉවත් කරගෙන එකම පාලමක ගමන් කරන්න තියෙන අවස්ථාවක්. ඒ බව මම ඔහුගේ සමාජිකයන්ට කිව්වා. ඔහුගේ සමාජිකයෝ බොහෝ දෙනා මට කිව්වා ඔහුගේ නායකයා සමග කතා කරන්න කියලා. මම උත්සාහ කරා මට ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ මගේ කනකටුවක් නැහැ. නමුත් එහෙම පුජ්‍යලික ප්‍රශ්නයක් උඩ නෙමෙයි අපේ යම් යම් මතවාද සකස් වෙන්නේ. කේන්තියනුත් නෙමෙයි. යම් මතවාදයක් ගොඩ නැගෙන්නේ ඔවුන් සිතන සහ අපි සිතන දේ අතර තිබෙන පරතරය සහ වෙනස. එච්චරයි. වෙනත් දෙයක් එතන නැහැ. අපිට ආර්ථික ප්‍රශ්න සහ වත්මන් දේශපාලනික ප්‍රශ්න ගණනාවකට යන්නට තිබෙනවා. මම මේ විරාමයට කලින් ඔබෙන් අසන අවසන් ප්‍රශ්නය. ඔබට චෝදනාවක් එල්ල වුණා පසුගිය කාලයේ දිගින් දිගටම මම මේ ඉතිහාසයක් පොඩ්ඩක් මේ දේශපාලනික වශයෙන් පක්ෂ විපක්ෂ කණ්ඩායම් අතර ඔබ මෙතරම් සමීප සමගතා පවත්වා ගන්නේ ඇයි කියන කාරණය මතු කරමින් ආවේ මෙන්න මේ ප්‍රශ්නය අහන්න. ඔබට චෝදනා එල්ල වුණා දිගින් දිගටම පසුගිය කාලේ වජිර කියලා කියන්නේ ඩීල් කාරයෙක්. වජිරට ඩීල් තියෙනවා. මේ ඩීල් නිසා තමයි නායකතුමත් එක්කත් එකතු වෙලා ඉන්නේ අනිත් කණ්ඩායම් එක්ක එකතු වෙලා ඉන්නේ කියන එක. මොකක්ද ඔබේ? මම හිතන්නේ මේ වචනේ ශ්‍රී ලංකාවේ නිකන් භයංකර වචනයක් හැටියට ප්‍රකාශයට පත් කළා තියෙනවා. මම ඒ ගැන ඇත්තටම කනගාටු වෙනවා. දේශපාලනය කරන අය ඒක හොඳ ඩීල් එකක් කරන්න පුළුවන් වෙන්න ඕන. හරියට තමන්ගේ ඩීල් එක කරගන්න බැරි නම් ඒ දේශපාලන ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔය රුසියාවේ යෙල්සින් ජනාධිපතිවරයා හරියට තමන්ගේ ඩීල් එක කරගත්ත තමන්ට අප්‍රසාදයක් ආවා, ලොකු විරෝධයක් ආවා සෝවියට් දේශේ. එතුමා හෙබීට රහස්වතු සංවිධානයේ ප්‍රධානියා අද ඉන්න පුටින් මහත්මයා කියලා වාඩි කරෙව්වා. මාසයක් දෙකක් බල්ලා හැමින් අස් වෙලා
එතුමා වැඩ බලන ජනාධිපති කරා. එතුමා තමයි අද ලෝක බලවතෙක් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා දේශපාලනයේදී ඩීල් කියන එක හරි වැදගත් වචනයක්. ඇමරිකාව බොහොම පරිස්සමෙන් වැදගත් ඩීල් ගණනාවක් ලෝකේ කරනවා. ඉන්දියාව ලෝකේ ඩීල් විශාල ප්‍රමාණයක් මේ ආසියාවේ කලාපය තුල ක්‍රියාත්මක කරනවා. එංගලන්තේ එහෙම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවෙත් ඒකට අදක්ෂ අය ඉතින් ඩීල් කියන ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ඩීල් කියන්නේ කියලා. නමුත් ලංකාවේ ඩීල් එක ක්‍රියාත්මක වෙන්නේ ධනාත්මක පැත්තට වඩා Tamanගේ පෝෂණය සඳහා වන ඍණ පැත්තට නේද? මම හිතන්නේ සාර්ථක දේශපාලඥයෙකුට පෝෂණය වෙන්න දෙයක් තියෙන්න බෑ. පෝෂණය වෙන්න දෙයක් තියෙන්න බෑ. අසාර්ථක දේශපාලඥයන්ට ඒක ඔබ කියන වචනය හරි. මිනිස්සු ඔක්කොම එක වගේ නෑ. විවිධ විදියට හිතනවා. විවිධ අදහස් තිබෙනවා. අපහාස කිරීමේ අයිතිය මාධ්‍යයට ලබා දීලා තිබෙනවා. හරි හෝ වැරදි මිනිසුන්ට අපහාස කිරීමත් විවිධ මාධ්‍ය ඔස්සේ සිදුවනවා. ඒ අතරේ සත්‍යයක් තිබෙනවා. ඒ අතරේ අසත්‍යයක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ඒක එච්චර ගැඹුරින් අපි හිතිය යුතු කාරණයක් කියලා මම විශ්වාස කරනවා. එකම දේ තමයි අර දේශපාලන භූමිකාවට එන අය තමන්ගේ අරමුණ කුමක්ද නොදැන කරන ක්‍රියාවලිය නිසා. දැන් උදාහරණයකට ගත්තොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවාසයේ ගිනිබත් කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවාසයේ තිබුණේ දන්න අය දන්නවා. එතුමා මට දිනක් කියනවා යම්කිසි ගුවනින් අපි ගමන් කරනකොට මට දුරකථනයට කෝල් එකක් ආවා. එතකොට මං කිව්වා එහෙම කියන්න එපා. ඒ ආපු කෝල් එකට මම කියනවා එහෙම කියන්න එපා. ඔයාට අර හොඳ ඇඳකුත් අපි දුන්නා නේද කියලා. මොකද හෝටල් වලින් අයින් කරපු ඇඳන් අපි ගම් වතුරට අවිච්ච අයට දුන්නා. ඔහු කියනවා ඒකින් මට වැඩක් නැහැ කියලා. ඉතින් මේ දෙබස අහගෙන ඉඳලා අගමැතිතුමා මගෙන් අහනවා මොනවද එයා කියන්නේ? මං කිව්වස එයාට අපිටවත් නැති හොඳ ඇඳක් දුන්නා. එහෙම ඇඳන් 50ක් විතර අපිට හම්බුණා අයින් කරපු හෝටලයකින්. බලන්න මේ මිනිස්සයා කියනවානේ මුකුත්ම ලැබුණු නැහැ කියලා. ඕකනේ වජිර ලංකාවට වරදින්නේ. මම බුදිය ගන්නේ 3 වෙනි පරම්පරාවේ ඇඳේ. ඒ පිච්චුවේ එතුමාගේ 3 වෙනි පරම්පරාවේ නිදා ගන්න ඇඳ. එතකොට එතුමා දේශපාලඥයෙක් හැටියට එතුමාගේ තිවුණනම් තිබුණේ වටිනා පොත් 4000. තිවුණනම් තිබුණේ පරණ පාරම්පරික ලීබඩු ටික. එතකොට ඒක පුරුස්සන්න තරම් ලේච්ඡත්වයට ගමන් කරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඒගොල්ලෝ බලනවා රනිල් වික්‍රමසිංහ කියන පුජ්‍යලයා මෙතන වාඩි වීම නොදැන හෝ දැන ආසියාවේ ඇතැම් කණ්ඩායම් වලට ඒක තර්ජනයක් වෙන්න පුළුවන්. ඒක ජාත්‍යන්තරයට යම්කිසි තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ සඳහා නොදත් ශ්‍රී ලාංකික පිරිස් හසුරුවන ජාත්‍යන්තර බලවේග අවසන් මොහොතේ හිතනවා ඇති මේ ගේ හරි පුච්චලා මෙයාව මර්ධනය නොකළොත් මෙයාව පාලනය කරගන්න බෑ කියලා. හැබැයි එතුමා මන් දන්නවා එතුමා නිවස පිච්චිච්ච දවසට පහවද උදේ මට එදා මුණ ගැවුණා. එතුමාට එහෙම දැනීමක් නැහැ. මොකද බුදුදහම හොඳට දන්නවා. එතුමාට ඒ ගැන කේන්තියක් නැහැ, කලබලයක් නැහැ. හැබැයි එතුමා හිටපු අරමුණ සාක්ෂාත් කරගන්නට කිසිදු වෙනසක් නැහැ. තමා දේශපාලනයේදී හිටපු ශ්‍රී ලංකාව ඔසවා තැබිය යුතුයි කියන ස්ථානය පිළිබඳ එතුමාට කිසිම සැකයක් නැහැ. මම දන්නවා එතුමා මේ පැත්තට හැරිලා බලන්නවත් නැතුව ඇති. මොකද එච්චර ස්ථාවරත්වකිනුයි එතුමා පෙනී හිටියේ. ඉතින් ඒ නිසා මම හිතනවා අපි බොහොම සංවේදීව බැලිය යුතු කාරණා මේවා. හොඳයි අපිට විරාමයකට යන්නට අවශ්‍යයි. විරාමයට කලින් සඳහන් කරන්නටම අවශ්‍ය වෙන කාරණේ අද කරන්ට් එක වැදුනා වගේ. මේ පුටුවේ ඉන්නකොටත් නිකන් ඒක දැනෙනවා මේ කරන්ට් එක ගැන විදුලිය ගැන කතා කරනකොට. ඒතරම් බරපතල විදිහේ විදුලිය බිල වැඩිවීමක් සිද්ධ වෙනවා. හැබැයි කියන්න ඕනේ දැන් ආණ්ඩුව රජය ඇත්තටම මේ ගෑස් බිල අඩු කිරීමක් කළා. 3000 4000 ගානකින් වැඩි වෙනකොට රුපියල් 246කින් අඩු කරනවා. නමුත් කිසියම් හෝ සහනයක් ජනතාවට මේ වෙලාවේ ලබා දෙනවා. එයත් වටිනවා. ආර්ථික වශයෙන් කතා කළ යුතු කාරණා තිබෙනවා. වජිර අබේවර්ධන මහත්මයා සඳහන් කළ කාරණේ මන්ත්‍රීතුමා මේ අවසානයේ සඳහන් කරන කාරණේ ඇත්තටම ම්ලේච්ඡත්වයට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතුයි කියන කාරණේ අපි සඳහන් කරන්නටම අවශ්‍යයි. මිනිසුන්ගේ ප්‍රශ්න රටේ ප්‍රශ්න විසඳිය යුතුයි. අනිවාර්යෙන්ම විසඳන්නට පාලකයන් කටයුතු කරන්න අවශ්‍යයි. මොකද මහජන ඡන්දෙන්නේ හැම කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඒත් ම්ලේච්ඡත්වයට නොයා යුතුයි. අපි මේ හැම දෙයක්ම බොහොම සාමකාමීව විසඳාගත යුතුයි. එහෙම නැති වුණොත් හැමදාම වැටිලා ඉන්නේ අපි තව තවත් වැටෙන්නට පුළුවන්. යමු කෙටි විරාමයකට. විරාමයෙන් අනතුරුව අපි කතා කරමු. තව බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්න. කෙටි විරාමයක්. පළවෙනි විරාමය අපේ.
හොඳයි ඔබ විරාමයෙන් අනතුරුව යළිත් එක්වන්නේ සූලිය කැළඹෙන දේශපාලනයේ තොරතුරු කතාව සොයා යන ගමනත් එක්ක අද අපේ ආරාධිතයා එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වජිර අබේවර්ධන මහතා අපිත් එක්ක අද දවසේ සාකච්ඡාවට එක්ව සිටින්නේ. අපි විරාමයට පෙර දිගින් දිගටම මම එතුමන්ගෙන් ප්‍රශ්න කළේ විශේෂ වැඩි අවධානයක් යොමු කළේ එතුමන්ගේ පත්වීම සහ ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ මේ ක්‍රියාකාරී කටයුතු පිළිබඳව යම් සඳහනක් සහ රජයේ මේ වර්තමානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් තොරතුරු සොයා බැලීමක් සිදු කළා. අපි ඊළඟට යමු දැන් අද දවස පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න. අද දවස අගෝස්තු 9 කියලා කියන්නේ පහුගිය කාලෙම පහුගිය මාස කිහිපය තුලම හරිම ප්‍රබල සිදුවීම් ගණනාවක් විප්ලවයන් සිදු වුණු අරගල සිදු වුණු බොහෝ දේ සිදු වුණු දිනයක් බවට 9 වෙනිදා පත් වුණා. ඉතින් ඒ නිසා දැන් අගෝස්තු 9 අද දවසේදීත් යම් කිසි ආකාරයකට අපි දැක්කා දේශපාලඥයින් පවා ප්‍රකාශයන් නිකුත් කළ අදත් අරගලයක් අපි විශාල ලෙස සිදු කරමින් මාස ගණන් පළපදියම් වෙන්නට විරෝධතාකරුවන්ට එන්න කියලා ආරාධනා කළා. ඒ වගේ පසුබිමක් තියෙද්දි අපි ගත්තොත් අප්‍රේල් 9 අරගලය ආරම්භ වෙනවා. ඉන් අනතුරුව ගත්තොත් අප්‍රේල් මාසේ ඒ 9 වෙනිදා ඊට පස්සේ මැයි මාසේ 9 වෙනිදා අගමැතිවරයා මේ පවතින කටයුතුත් එක්ක පවතින අරගලකාරී තත්ත්වයක් එක්ක ඉල්ලා අස්වෙනවා. ජූනි මාසේ මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වෙනවා. ඉන් අනතුරුව ජූලි 9 වෙනිදාට එනකොට ජනාධිපතිවරයාට සිය දුහුරෙන් ඉල්ලා අස්වෙන්නට තරම් අරගල සහ ඒ වාතාවරණයක් රට තුළ නිර්මාණය වෙනවා. මන්ත්‍රීතුමා දැන් මේ විදිහේ 9 වෙනිදා යම්කිසි බරපතල සිදුවීම් ගණනාවක් සිද්ධ වෙලා ඇවිල්ලා අද දවසේ යම් උද්ඝෝෂණ රට පුරා තිබුණත් සාමාන්‍ය වාතාවරණයක් පෙනෙන්නට තිබෙනවා. අරගලය මර්ධනය කළාද පාලනය කළාද? මම හිතන්නේ අරගලය ශ්‍රී ලංකාව තුළ ඇති වූ ආර්ථික පීඩනය තුළ ආරම්භ වෙච්ච ව්‍යාපාරයක්. ඕනෑම සමහර ව්‍යාපාර ආරම්භ වෙනවා ආර්ථිකේ කඩාවැටීම් නිසා 71 ඊට වඩා වෙනස් 87 88 ඊට වඩා වෙනස් මේ වතාවේ අරගලය ඊට වඩා වෙනස්. එතකොට මේ සිදුවිච්ච අරගලය සියලු දෙනා කොටස්කරුවන්. ඒ කියන්නේ කවුරු හරි එතන හිටගෙන ඉන්න කවුරු හරි දෙනවා නම් මේ මගේ කියලා මම හිතන එක වැරදි. මේ අපේ මොකද එතනට සම්බන්ධ වුණා මේ රටේ ඉහළම පන්තිය, මේ රටේ ව්‍යාපාරිකයෝ, මේ රටේ මධ්‍යම පන්තිය, මේ රටේ පුජ්‍යලිකාංශය, මේ රටේ සම්බන්ධ නොවුණු අංශයක් නැහැ. එතකොට මේ සෑම අංශයක්ම ගෝල් ෆේස් පිටියට ගමන් කරාම එතන හිටගෙන ඉන්න කවුරු හරි පුජ්‍යලෙක් හිතනවා නම් මේක මගේය කියලා අන්න පොඩි වැරදීමක්. මේක අපේ උදාහරණයක් හැටියට මෙතෙන්ට කෑම සපයන්නේ නැති සමහර අය පැකට් දහස් ගණන් මුදල් විශාල ප්‍රමාණයක් ව්‍යාපාරිකයෝ වියදම් කරන්නේ නැති මොකද එයාට වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස සඳහා සියලුම දෙනා කැප වුණා. කැප වෙලා ඔය කියන දිනවකවානුත් එක්ක මේ ක්‍රියාවලිය සිද්ධ වුණා. මේකේ හොඳ සුන්දර පැත්තක් තිබුණා. අපි ඒක අදත් ආරක්ෂා කරන්න ඕනේ. ඒක අනාගතේත් අවශ්‍යයි. උදාහරණයක් හැටියට ගත්තාම අර මම නිතර මතක් කරන කාරණයක් තමයි බෝම්බේ වෙනුවට පෑන ආවා. පිස්තෝලේ වෙනුවට කලාගාර ආවා. පුස්තකාල ආවා. හරිම සුන්දර පරිසරයක් නිර්මාණය වෙමින් තිබුණා. ඒ සුන්දර පරිසරය අවසානයේ නරක තැනකට ගමන් කරා. උදාහරණයක් හැටියට ගත්තාම 1971 කොල්ලුපිටියේ පොලිස් ස්ථානාධිපතිවරයා මරා දමනවා. 1971 පොලිසිය වලට ගහනවා. ඒ අතරේ බලනවා රට අරගලකින් අල්ලගන්න පුළුවන්ද කියලා. ඒ අරගල කණ්ඩායමෙන් 12000ක් පුනරුත්ථාපනය කරනවා. සමහර අය මී යනවා පොලිසිය සහ අරගලකරුවන් අතර ගැටුමෙන්. කැරලිකරුවන් අතරේ ගැටුමෙන්. ඒකට අප්‍රේල් කැරල්ල කියලා කියනවා. එතකොට 12000ක් පුනරුත්ථාපනය කරපු සමහර උදවිය 12000 හිටපු අය පසුව පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් බවට තේරිලපත් වෙලා විවිධ පක්ෂ වලින් පාර්ලිමේන්තුවටත් පැමිණලා තිබෙනවා. 87 88ත් එහෙමයි. ඇතම් කැරලිකරුවන් පුනරුත්ථාපනය වුණා. සමහර අය ගැටුම් වලදී මිය ගියා. සමහර අය නැවත පාර්ලිමේන්තු නියෝජනයට ඇවිල්ලා තිබෙනවා. දැන් මේ කැරලි මේ තිබුණු සමාජ පරිවර්තනය සඳහා අවශ්‍ය කරන සිස්ටම් චේන්ජ් එකක් අලුත් තරුණ පරම්පරාව ඉල්ලුවා. ඒ අතරට ඇතුළු ඇතැම් අනිසි කොටස් මොකද කරේ? ශ්‍රී ලංකාව පහළ තැනකට ඇදලා දැම්මා. උදාහරණයක් විදිහට ගත්තාම ජනාධිපති මන්දිරය රාජපක්ෂලගේ පෞද්ගලික ස්ථානයක් නෙමෙයි. ඒක ශ්‍රී ලාංකික අනන්‍යතාවය. ලෝකයේ ඕනෑම රාජ්‍ය නායකයෙක් පැමිණෙනකොට එතන වටින ස්ථානයක්. ඊළඟට ජනාධිපති කාර්යාලයත් එහෙමයි. ඊළඟට අරලියගහ මන්දිරයත් එහෙමයි. අග්‍රාමාත්‍ය කාර්යාලයත් එහෙමයි.
එතකොට මේ ස්ථාන නොගැලපෙන කණ්ඩායම් ඇතුල් වෙලා අපේ සංචාරක ව්‍යාපාරය ගත්තොත් මේ වගේ එකක් දැක්කහම ඒගොල්ලන්ගේ සල්ලි වියදම් කරලා බූස් කරනවා. මොනවද? ඒ තරුණයා නොදැක්කමට වෙන්න පුළුවන් ඒක අනුකම්පා කරන්න ඕන. මුළු ඇඟේම සබංගාල ස්විමින් pool එකට පයින්නවා. එතකොට බලන් ඉන්න සංචාරක ව්‍යාපාරිකින්ට පෙන්නනවා යන්න එපා ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාව මේ වැද්දෝ ඉන්න රටක් වගේ. ඉතින් ඒ නිසා කොහොම හරි නරක තැනකට ශ්‍රී ලංකාව උදේ බැලුවොත් අල් ජසීරා එක, උදේ බැලුවොත් BBC එක, උදේ බැලුවොත් ඒෂියා ටුඩේ එක, ජාත්‍යන්තර පුවත්පත් විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිය සම්පූර්ණයෙන්ම කෙලසලා දැම්මා. කරන දෙයක් නැහැ. මෙවැනි අරගලයකදී වගේ ඇතම් කොටස් පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මම දැක්කා වරක් ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව කිව්වා අනුරකුමාර දිසානායක නායකත්වයක් නැති තැන සටන් වලට සහභාගී වෙන්න එපා කියලා. මොකද නායකත්වයක් නැති තැනක සටනක් පාලනය කරන්න බෑ. දැන් මම ගාලා නගරෙට සෙනග ගෙන්නුවා මාර්තු මාසේ. හැබැයි මගේ යුතුයකම තමයි නගරයට ගෙනාපු ජනතාවගෙන් සමාජයට දී යුතු පණිවිඩය දීලා ඒ ගේන සමාජිකයන් යහපත්ව තමන්ගේ නිවාස වලට පිටත් කර යැවීම. ඒක තමයි මගේ නායකත්වය. ඒ නිසා මම දැක්ක වරක් අනුර ඒක ප්‍රකාශ කරනක වැදගත් ප්‍රකාශයක්. නායකත්වයක් නැති තැන එතකොට විවිධ කණ්ඩායම් මතුවෙන්න පුළුවන්. වැරදි අරගලකරුවන්. එතකොට මෙන්න මේ තැනට ගමන් කරාට පස්සේ රටේ ඔබ කිව්වා වගේ එක පැත්තකින් මුදල් ඇමතිවරයා ඉල්ලා අස්සුණා, පසු කාලීනව අගමැතිවරයා ඉල්ලා අස්සුණා, කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්සුණා. දැන් ජනාධිපතිවරයාත් ගෙදර ගියා. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ලෝකයේ සිටින බල සම්පන්න ශ්‍රේෂ්ඨම නායකයෙක් හැටියට මහජනයා ආරක්ෂා කරගත යුතුයි මේ රට ගොඩ ගැනීම සඳහා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ පුටුවේ ගිහිලා වාඩි වුණා. දැන් අපේ යුතුයකම තමයි එතුමාට පොඩ්ඩක් ඉඩ දෙන්න ඕන. සියලුම දෙනා මාස 6ක් අවුරුද්දක් බලන් ඉන්නකොට ඔබට තේරෙයි ඔබේ ගෑස් පෝලිං වලට මොකද වුනේ? ඔබේ පෝර නැතුව අවුරුදු දෙකක් හිටපු ගොවි ජනපද විනාශ වෙච්ච ගොවිතැනට අවශ්‍ය පෝර ටික ආවා. ටික කාලයක් යනකොට මිලත් පාලනය වෙනවා. ඒ පාර මිලත් පල්ලෙහාට ගෙන්න තියෙනවා. ඩොලරය ශක්තිමත් කරගන්න තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරගන්න තිබෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට යන්න තමයි එතෙන්ට ගමන් කරේ. හැබැයි අරගල භූමියේ සුන්දර පරිසරය අවසානයේ කැරලිකරුවන් අතරට පත් වුණා. ඒ ටිකක් ශ්‍රී ලංකාවට අගෞරවයක් බවට පත් වුණා. ඒ පාලනය කර ගැනීමට එතන නායකත්වයක් නිසි නායකත්වයක් තිබුණේ නැහැ. නිසි මඟ පෙන්වීමක් තිබුණේ නැහැ. ඉතින් අද දවසේ ඔවුන්ට අවස්ථාව තිබුණා රජය අපි බාධා කරේ නැහැ. උන්ට කිව්වා කැමති අයට විහාර මහදේවියක තියෙනවා, නිදාස් චතුරස්‍රයේ තියෙනවා. ඒවා භාවිතා කරලා තමන්ගේ යම් විරෝධතාවයක් තියෙනවා නම් ඒක ප්‍රකාශ කරාට කමක් නැහැ. හැබැයි ශ්‍රී ලාංකික මහ ජනතාවගෙන් ඊටාම තරුණ පරම්පරාවෙන් ඉල්ල හිටින්නේ මේ එක බෝඩ් එකක් අල්ලනකොට මුළු සංචාරක ව්‍යාපාරෙම ඉවරයි. කරුණා කළා. දැන් බය නැතුව විශ්වාස කළා. මට දේශපාලන අධ්‍යක්ෂකෙන් පළපුරුද්දක එක දෙයක් කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට ආසියාවේ ඉහළ තැනක ඔසවලා තබනවාමයි. හොඳයි. ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තැනක ඔසවලා තබනවාමයි. ශ්‍රී ලාංකික මහ ජනතාව ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි. ඒ විශ්වාසය පිළිබඳව තමයි ජනතාව තබා සිටින්නේ. ඒ බලාපොරොත්තුව තමයි ජනතාව තුළ තිබෙන්නේ. විශ්වාසය කියන දේ කොහොමද ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්න මෙන්න මේ තැනකට අපිව අරගෙන යයි කියලා දේශපාලනඥයින්ට ඡන්දෙ ලබා දීලා ඔවුන් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ මැති ඇමතිකම් ලබා දෙන්නේ ඒ සඳහා. ඉතින් ඒ විශ්වාසය රකින්නට නායකතුමාට ජනාධිපතිවරයාට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි දැන් ඔබ මේ කියන්නේ අරගලය පාලනය කරේ නැහැ, අපි මර්ධනය කරේ නැහැ. ඉබේම එය පාලනය වුණා කියන කාරණේද ඔබ සඳහන් කරන්නේ. මොකද දැන් ඔබට සහ වර්තමානයේ ආණ්ඩුවට වර්තමානයේ ජනාධිපතිවරයාට එළෙන බරපතල චෝදනාවක් මේ අරගලකරුවන් ඉලක්ක කරගනිමින් පැහැදිලි ලෙස පෞද්ගලික ඉලක්ක කරගනිමින් කණ්ඩායම් අල්ලා ගනිමින් ඔන්න මේ හිරේට දානවා, ඔවුන්ට අඩන් තෙට්ටම් කරනවා කියන කාරණේ. ඔවුන් දඩයම් කරනවා කියලා. එහෙම නෙමෙයිද වෙලා තියෙන්නේ? මම හිතන්නේ අරගලයක ස්වභාවය සහ කලාකාරී තත්වය කියන එක කරුණු දෙකක්. එතකොට මේ අරගලයේ ගමන් කරා ආත්මාරක්ෂාවේ අයිතිය පවා අතහැරලා ගියා. ඒ කියන්නේ ඔබට මට තියෙනවා, ඔබට මට අපි දෙන්නගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා නම් මගේ ජීවිත ආරක්ෂාව සඳහා මම පියවරක් ගැනීම. මගේ ජීවිත ආරක්ෂාව සඳහා පියවරක් ගත්තොත් සමහරලාට යම් කෙනෙක් නැති වෙන්න පුළුවන්. නීතියෙන් අධිකරණයට ගියාම පොලිසියට ගිහලා වාර්තා කරාම මම මගේ ජීවිත ආරක්ෂාව සඳහා ගත් පියවරක් බව තහවුරු කරොත් මම නිදහස්. එතකොට මෙන්න මේ ආත්ම ආරක්ෂාවේ අයිතිය පවා ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පවා උල්ලංඝනය වෙන තැනට ගමන් කරා. ජාත්‍යන්තරයත් අපි පරිස්සමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතු කරන්න තිබෙනවා. ජාත්‍යන්තර බොහෝ වෙලාවට බලනවා
ශ්‍රී ලංකාව මෙවැනි තැනක තිබුණොත් ඒක ආසියාවට හොඳයි ඒක ජාත්‍යන්තරයට හොඳයි කියලා සිතීම ජාත්‍යන්තර දේශපාලන ස්වභාවයක්. ඒක අපි කනගාටු වෙන්න ඕන නැහැ. අපි දැනගන්න ඕනේ එතනින් කොහොමද පැනලා යන්නේ කියලා. එතකොට ශ්‍රී ලංකාවේ ඇති වූ තත්ත්වය තවදුරටත් ගමන් කරන්න ඉඩ තිබුවොතින් ඒ පාලනය කළ යුතුයි. යම් අභ්‍යායුධ අතේ තිබෙන පිරිස ඉන්නවා නම් ඒවා මර්ධනය කළ යුතුයි. යම් කලාකාරී කොටස් ඉන්නවා නම් ඒ අය සමාජගත කළ යුතුයි. ඒ සමාජගත කිරීම නොකළොත් ජාතියක් වෙනසෙයි. ඉතින් ඒ නිසා 71 බණ්ඩාරනායක මැතිණිට ඒ පාලනය කිරීමට සිදු වුණා. 87 ඒ පාලනය කිරීමට සිදු වුණා. හැබැයි පාලනයෙන් පස්සේ රටේ පාලනය ඉදිරියට ගමන් කළා. ඉතින් ඒ නිසා මෙවැනි අවස්ථාවක අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. මේවා සඳහා විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඔබ මට සමහර කාරණා කියන්න පුළුවන් ප්‍රමාණයෙන් මම කියන්නේ සියල්ල මම ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේවා පිටුපස තිබෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණ අපි පරාජය කළ යුතුයි. ඒ නිසා තමයි බොහෝ වෙලාවට හිතනවා ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාව පාලනය කළ යුත්තේ දුර්වලෙක්. එතකොට රනිල් ජාත්‍යන්තර බලවේගයක ප්‍රතිඵලයක් හැටියට දකිනවා. සෑම භූමිකාවක් පිටුපසම ජාත්‍යන්තරයේ හැසිරවීම තිබෙනවා. ඒක අපි නොදැන නෙවෙයි දේශපාලනය කරන්නේ. අපි ඒක හොඳට දන්නවා. ඒ නිසා භූගෝලීය ආසියාතික දේශපාලනයත් භූගෝලීය ජාත්‍යන්තර දේශපාලනයත් පිළිබඳ ශ්‍රී ලාංකික මහ ජනතාවට තියෙන දැනුම බොහොම අඩුයි. බොහොම අල්පයි. ඒ හේතුව නිසාම විවිධ බලවේග වලට හසු වෙන්න පුළුවන් අනාගත પરම්පරාවල් තරුණ પરම්පරාවල්. රජයේ පැත්තේ අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි පාසලෙන් එළියට යන ළමයා ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ ශ්‍රී ලාංකීය ලෝකයේ ඉහළ තැනක ඔසවලා තැබීමේ මානසිකත්වය ඇති කිරීමේ ක්‍රියාවලියේ රජයේ අඩුපාඩු තියෙනවා. උදාහරණයකට ගත්තාම රනිල් වික්‍රමසිංහ නායකතුමා ඒ නිසා තමයි දේශපාලන ભેදයෙන් තොරව මේ රටේ තරුණ પરම්පරාව තරුණ සේවා සභාව හරහා අරගෙන ඇවිල්ලා එතනින් පුහුණු වෙච්ච තරුණයන් විවිධ අංශවලට යනවා. විවිධ පක්ෂවලට යනවා. විවිධ ක්ෂේත්‍ර වලට යනවා. හැබැයි ඒ පුහුණුව ශ්‍රී ලංකාවේ නිසියාකාරව සිදු වෙන්නේ නැහැ. පාසල් ළමුන් 145ක් මේ 145න් උසස් පෙළ අවුරුද්දකට ලක්ෂ ගාණක් එළියට ගමන් කරනවා. විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වෙනවා. ලෝකයේ කිසිම රටක නැති විශ්වවිද්‍යාල පද්ධතියක් අපේ රටේ තිබෙනවා. ඒක ගැන ඇත්ත වශයෙන් අපි සියලු දෙනා කනගාටු විය යුතුයි. ලෝකේ බොහෝ රටවල විශ්වවිද්‍යාලයකට ගියොත් තිබෙන පරිසරය නෙමෙයි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලවල තියෙන පරිසරය. එතකොට ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන ළමයාට ඇතුල් වෙන වෙනත් බලවේග මේ හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද තරුණ ලේවලට යං බ්ලඩ් වලට තමයි මේව ඇතුල් කරගන්නේ. කොහොම හරි කමක් නැහැ. මේ හේතුව නිසා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ බොහෝ වෙලාවට බලනවා මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයා විය යුත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂකින් ලංකාව පාලනය කළ යුත්තේ දක්ෂයෙක් නෙමෙයි දුර්වලයෙක්. ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහ වැනි කෘතහස්ත නායකයෙකුට ඒකයි වසර 28ක් පුටුවට යන්න ඉඩ නොදෙන්නේ. ඒ නිසා මේ මොහොතේ ශ්‍රී ලාංකික තරුණ પરම්පරාවත් ශ්‍රී ලාංකික මහ ජනතාවත් මෙවැනි වාසියක් ලැබිලා තියෙන අවස්ථාව ඒක ජාතික ප්‍රතිපත්ති රාමුවකට ඇතුළත් කරගෙන ශ්‍රී ලංකාව ඉහළ තැනකට ඔසවා තැබීම සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා. ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව මේ බලවේගවලට ලක් කරන්නට ජාත්‍යන්තරයේ පාපන්දුවක් බවට ශ්‍රී ලංකාව පත් කරන්නට මූලිකත්වයේ දරුවේ පාලකින් නෙවෙයිද? මම ඒකට උදාහරණයක් කියන්නම් ඔබතුමාට. මොකද දැන් අරගලය කියන මේ කාරණය මේ ආදරේ අරගලය කියන කාරණය ඇවිල්ලා කීප දෙනෙක් ආරම්භ කරලා ඊට පස්සේ ඒ ආරම්භ වෙන්නේ මොකටද? ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න ගණනාවක් තෙල් පෝලිං වල පැය ගණන් ඊට පස්සේ ගෑස් පෝලිං වල පැය ගණන් අහස උසට බඩු මිල යනවා මේ සෑම දෙයක්ම ඉවස ගන්න බැරි තැන තමයි අරගලයක් ඇති වෙන්නේ. හැබැයි ඒ අරගලේ ප්‍රචණ්ඩකාරී තත්වයට ගමන් කරනකොට යම් යම් කණ්ඩායම් ඇතුළුනා කියන එක සාධාරණයි උතුමා. නමුත් මේ අරගලය ආරම්භයේදීම ජාත්‍යන්තර බලවේගය ඇවිල්ලා මේක ආරම්භ කරා කියන තැන අපි කිසි දෙයකට පිළිගන්න බෑ. හැබැයි ඒ තැනට රට අරගෙන ගියේ පාලකයෝ නෙමෙයිද? ඔබ කියන කාරණේ හරි. උදාහරණයක් හැටියට අසහනය නිසා පීඩනය නිසා ඔබ කියන කාරණේ මතුවෙනවා දේශීය සහ ජාත්‍යන්තරව. ඔබ කියන කාරණේ මතුවෙනවා අසහනය නොමැතිව පීඩනය නොමැතිව බලය ඉහළින්ම තියෙන කොටත් ඇති වෙනවා. දැන් ඒක තමයි මේ වෙලාවේ මේ කලාපේ ඇති වෙලා තිබෙන්නේ. උදාහරණයක් විදිහට බලවතුන් ගැටෙනවා. අපි හරි පරිස්සමෙන් හසුරවන්න තිබෙනවා. චීන එක පැත්තකින්, රුසියාව එක පැත්තකින්, ඉන්දියාව එක පැත්තකින්, ඇමරිකාව තව පැත්තකින් අවුරුදු 25කට පස්සේ තායිවානයේ සංචාරයක් කරනවා
ඇමරිකාවේ ඉහළ පෙළේ මේ නිලධාරිනියක්. එතකොට ඒ සඳහා චීනය ප්‍රතිචාර දක්වනවා. ඒ අතරේ චීනය දැන් අසහනය නිසා නෙවෙයි, කෑම නැති නිසා නෙවෙයි, පීඩනය නිසා නෙවෙයි, බලය නිසා සියල්ල තිබෙන නිසා, බල සම්පන්න නිසා එතන තිබෙනවා ජාත්‍යන්තර අරගලයක්. දේශීය වශයෙන් ශ්‍රී ලංකාව තුළ පීඩනය නිසා, අසහනය නිසා යම් පරිසරයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක ඉතිහාසෙ නම් කොළඹ යාපනයේ යුද්ධ වෙන්න පුළුවන්. ඉන්දියාවේ කාශ්මීරයේ යුද්ධ වෙන්න පුළුවන්. යම් අරගල වෙන්න පුළුවන්. මෙවැනි ප්‍රශ්න දිහා බොහොම පරිස්සමෙන් අපිට හසුරුවන්න තිබෙනවා. ඒක පාලකයන් නිසාම සිදුවන ක්‍රියාවලියක් නෙමෙයි. ලෝකයේ රහස් ඔත්තු සංවිධාන විවිධ රටවල විවිධ විදියට ක්‍රියාත්මක වෙනවා. අප රට තුල ක්‍රියාත්මක වෙනවා. රහස් ඔත්තු සංවිධානයේ නමින් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ලෝක බලවතුන් එක පැත්තකින් ඒ ක්‍රියාකාරීත්වය කරනවා. දුර්වල තැන් බලලා ඒ දුර්වල තැනට ඒගොල්ලා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ නිසා අපි මෙවැනි දේශපාලන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවත් ශ්‍රී ලංකාවේ සිටින වැඩිහිටි පරම්පරාවත් බොහෝම කල්පනාවෙන් හසුරුවා ගන්න අපෝසත් වෙච්ච නිසා තමයි කිසිම පාලකයෙකුට ශ්‍රී ලංකාවේ අවුරුදු 10ක් 12ක් එක දිගට ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අපෝසත් වෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ නායකතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියනවා මට මේ ප්‍රශ්නේ විසඳන්න 113 දෙනෙක්ගෙන් බෑ. මට ඕගොල්ලෝ 175 දෙනෙක්වත් මට සහයෝගය දෙන්න ඕන. මට 175 දෙනෙක් සහයෝගය දෙනවා නම් අපි ඔක්කොම කතා කරලා අපි ජාතික ප්‍රතිපත්ති මාලාවකට එකඟ වෙමු කියලා. එහෙම එකඟ වුණොත් ජාත්‍යන්තරේ පරාදයි. මොකද ජාත්‍යන්තරේ බලාපොරොත්තු වන ඇතුල්වීමට තිබෙන දොරකඩවල් වැසී යනවා. ඉතින් ඒ නිසා තමයි තාමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ පුජ්‍යලයන් අඩුම ගානේ 175ක් විතර එකතු කරගන්න අවශ්‍යතාවය අපිට ලැබුණොත් එතුමා ජනාධිපතිවරයාවෙන් 134ක් ලබා ගත්තා වගේ ජනාධිපති වුණාට පස්සේ මේක 150ක 160ක් 175ක් කරගන්න පුළුවන් නම් ඒක ශ්‍රී ලංකාවට ඉතාම යහපත්. මොකද හැමෝන්ටම දේශපාලනය කරන්න ලංකාව ඉහළට ඔසවලා තවන්න තිබෙනවා. ලංකාව පාලනය කරපු කාටවත්ම සමහර අය හිතනවා අපිට අහවල් රට හිතවත් කියලා. සමහර අය හිතනවා අපේ පක්ෂ නායකයට අහවල් රට හිතවත් කියලා. නෑ, ඒ රටවල් හිතවත් ඒ රටවල් වලට. අපි අපේ රටට හිතවත් වෙන්න ඕන. අපි අපේ රටට හිතවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් අන්න අපි ඔක්කොම එකතු වෙලා එක තැනකට ක්‍රියා කළොත් පස්සේ බෙදිලා තම තමන්ගේ දේශපාලන ව්‍යායාමයන් ක්‍රියාත්මක කරන්නට අවස්ථාව උදා වෙනවා. ඔය ඔබතුමා සඳහන් කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුව මම ඒ පිළිබඳව මේ ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්නට සූදානම් වෙන්න ඉන්නවා. නමුත් දැන් 175ක් 200ක් මේ විදිහට ඉල්ලන්නේ මේ 22 23 ගෙනල්ලා බලය වැඩි කරගන්න එහෙම නෙවෙයිනේ නේද ඒවා? ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුවේ පිටතේ ඉන්න අයත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතු තිබෙනවා. ජනාධිපති ධූරයවත් 19වත් 20වත් 21වත් මට නම් පේන්නේ නැහැ ශ්‍රී ලාංකික ජාතියට යහපතක් වෙනවා කියලා. ශ්‍රී ලාංකික ජාතියට යහපතක් වෙන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා පිටු කීපයක්. මොකද්ද? රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලධර්ම කියන පිටු දෙක. මේ පිටු දෙක මත තමයි මහජනයාගේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලම පාලනය වෙන්නේ. අදට මේ පිටු දෙකට වගකීමක් නැහැ. වගවීමක් නැහැ. ඇයි මහජනයාට අපි ගිහිල්ලා අපිට ඕන එකක් කියනවා. අපි කියන එකට මහජනයා විශ්වාස කරලා අපිට වෝට් කරනවා. ඒක ආවට පස්සේ කරන්න බැරි වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මටවත් එහෙම නැත්නම් ඒ සඳහා පෙනී හිටපු කාටවත් කිසිවක් කරන්න බෑ. මම කියන්නේ කිසිවක් කරන්න පුළුවන් තැනකට ඩෙමොක්‍රසි එක ඇතුළේ අපිට යන්න අමාරුයි. ලෝකේ තියෙන අනිත් කාරණාත් සමග. හැබැයි මැතිවරණයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියලා කියන්නේ මහජනයාගේ අනාගත ජීවිත. එතකොට ඒක පින්පඩි වෙන්න බෑ. ඒකින් තමයි අපිට වැරදුනේ. මම ඔබයි මමයි පක්ෂ දෙකක නම් අපි දෙන්න තරම් කරනකොට ඔබ ඇවිල්ලා කියනවා මේ මම සපත්තු කූට්ටම් දෙනවා කියලා. මම කියනවා පෝර නිකන් දෙනවා කියලා. මෙහෙම රටක් ගෙනියන්න බෑ. මෙන්න මේ පල්ලෙහා මට්ටමේ දේශපාලන ක්‍රියාවලිය අකුලන්න තිබෙනවා. ඒකට හොඳ සිස්ටම් චේන්ජ් එකකට අවස්ථාව අර තරුණ පරම්පරාව උදා කරලා තියෙනවා. අන්නේ සිස්ටම් චේන්ජ් එක කරගත්තොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ප්‍රතිපත්ති සහ මූලධර්ම කියන පිටු දෙක තමයි මහජනයාට වැදගත්ම පිටු දෙක. මහජනයාට විධායක ජනාධිපති වැදගතුත් නැහැ, කැබිනට් මණ්ඩලය වැදගතුත් නැහැ. එහෙනම් මහජනයාට කියන කාරණේ කොහොමද අපි ඉෂ්ට සිද්ධ කරගන්නේ කියන තැනට. ඒ පිටු දෙකේ තිබෙන පිටු දෙකේ සඳහන් වෙනවා වගන්තියක්. අද සඳහන් වෙන වගන්තිය තමයි ඒක ඉටු කළත් නොකළත් මුකුත් වෙන්නේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම අධිකාරණයක ප්‍රශ්න කරන්නත් බෑ වගන්තිය අනුව. මම කියන්නේ අධිකාරණයක ප්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදී කියලා. මොකද අපි යම්
ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා මහජනයාට. ඒ ජාතික ප්‍රතිපත්තිය අසාර්ථක වෙනවා. හැබැයි අපි කොහෙටවත් වක් කියන්න ඕනේ නැහැ. ඒ පිටුවේ තිබෙන කාරණා අපි ඉදිරිපත් කරයි කියලා. අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අසාර්ථක වුණයි කියලා මාව උසාවි ගෙනියන්න බෑ. හැබැයි මාව වෙන තැනකින් මොනිටර් කරන ක්‍රමයක් අවශ්‍ය කරලා තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට. අන්න එතෙන්ට ගමන් කරන්න තමයි මම දන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකතුමා උත්සාහ කරන්නේ. අර ජන සභා කියන එක එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියනවා ජන සභා ඇති කරමු කියලා. ඒ ජන සභාවේ නායකත්වය දරන්නේ දේශපාලන පක්ෂවල උදවිය නෙවෙයි. ජන සභාවේ නායකත්වය දරන්න බෑ. එහි ක්‍රියාකාරීත්වයට හවුල් වෙන්න බෑ. දේශපාලන ක්‍රියාවලියේ පිට ඉන්නවා පිරිසක්. සියලු දෙනා දේශපාලන පක්ෂවල සමාජිකයෝ නෙමෙයි. විද්වත් මණ්ඩලයක් පත් කරනවා. විද්වත් මණ්ඩලයකටත් එහා ගිය සමාජ ක්‍රියාකාරී කොටස් තුලින් මතුවන ක්‍රියාවලියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හවුල් කර ගැනීම තමයි අපේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අරමුණ. හොඳයි. පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබෙනවා. ඉතින් එය හුදෙක්ම ජනාධිපතිවරයාගේ හෝ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අගමැතිවරයාගේ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පවුලේ මේ සඳහා දාගන්න යාළු හිත මිත්‍රාදීන්ගේ සංවර්ධනය සඳහා නෙවෙයි රටේ වර්ධනය සඳහා එය අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා මේ සඳහන් කරන කාරණාත් එක්ක යම්කිසි දේශපාලනික විපර්යාසයකට පුළුල් වෙනස්කම් සඳහා වන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි කියන කාරණය එතුමන්ලා තේරුම් අරන් ඉන්න එක සහ ඒ ක්‍රියාවට නැංවීමට දරන උත්සාහය පිළිබඳව අපි සතුටු වෙන්න අවශ්‍යයි. යමු කෙටි විරාමයකට. තවත් තියෙන බොහෝ දේවල් සාකච්ඡා කරන්න. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමගයි අපි අද සුළුවේ වැඩසටහනින් සාකච්ඡා කරමින් සිටින්නේ. අද දවස පිළිබඳව කතා කරනකොට ජනතාවට තවත් බරක් කරමත වැටුණු දිනයක් විදිහට දවස නම් කරන්නට පුළුවන්. මොකද විදුලි බිල මන්ත්‍රීතුමා හරි පුදුමාකාර විදිහට වැඩි වෙලා තියෙන්නේ මේක. දැන් මගේ ළඟ මේ තොරතුරු තියෙනවා ඒකක බිඳුවේ ඉඳලා 30 දක්වා 264කින්. ඒකක 31 ඉඳලා 60 දක්වා 211කින්. ඒකක අපි ගත්තොත් 61 ඉඳලා 90 දක්වා වැඩිම පිරිසක් පාවිච්චි කරන්න මෙන්න මේ සංඛ්‍යාව 61 ඉඳලා 90 දක්වා 125යි. එතකොට අපි ගත්තොත් 91 ඉඳලා 120 දක්වා 89කින් 121 ඉඳලා 180 දක්වා ඒකක 79කින් වැඩි වෙලා තියෙනවා. මේ වගේ තත්වයක ජනතාව ඉන්නකොට ඉතාම අපහසු තත්වයක ජනතාව තාම ඉන්නේ. 450ට පෙට්‍රෝල් ටික ගහගෙන එතකොට පරිප්පු කිලෝ එකක් හාල් කිලෝ එකක් ගන්නත් රුපියල් 280ක් විතර යනවා. පරිප්පු කිලෝ එකක් ගත්තොත් රුපියල් 600ක් විතර වෙනවා. මෙච්චර මේ අපහසුතාවයේ දරාගෙන ජනතාව ඉන්නකොට ඇයි ආණ්ඩුවට මේක දරාගෙන තව ටික කාලයක් ඉන්න බැරුව හදිස්සියෙන් මේ විදුලි බිල වැඩි කරන්නේ? මම හිතන්නේ මේ කියපු කාරණේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවශ්‍ය කරුණු සඳහන් කරලා තිබෙනවා. මොකද 1977 මේ රට බාර ගන්නකොට මේ රටේ විදුලිය මෙගාවොට් 400ක විතර ප්‍රමාණයක් තිබුණේ 350ක විතර. මේක වික්ටෝරියා හදලා රන්දෙනිකලා හදලා රන්ටැබේ හදලා මාදුරුවේ හදලා ඉංගිනිමිටිය හදලා බලාගාර හදලා මේක 2500කට 3000කට ගෙනාවා. මේක දැන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලංකා විදුලි බල මණ්ඩලයට ලංකා විදුලි බල සමාගම ගෙනාවා. ඊළඟ පියවරවල් වලට ගමන් කරන්න අපෝසත් වුණා. මහජනතාව මහා බරක් ඔලුව උඩ තියාගෙන ඉන්නෝ ජාතික වස්තුවක් කියලා. ජාතික වස්තුවක් නැමැති බර මහජනයාගේ පිටින් අහකින් තියන්න තිබෙනවා. මේ මහජනයාගේ පිට උඩ පටවල තියෙන ජාතික වස්තුව මට 100%ක් විශ්වාසයි. මේක විදුලි බිල අද තිබෙන මිලෙන් භාගයකට යන්න නම් ලෝකයේ තිබෙන අලුත් වෙනස්කම් එක ක්‍රියා කරන්න තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අපි යන්න තිබෙනවා පරමාණු විදුලි බල නිෂ්පාදන තැනට ගමන් කර යුතුව තිබෙනවා. අපිට ලෝකයේ තිබෙන අනිත් තාක්ෂණය යොදාගත්තාම අපිට පුළුවන් අද තිබෙන විදුලි බිලෙන් භාගයකට ගමන් කරන්න. ඒක න්‍යෂ්ටික බලාගාරයක් අවශ්‍ය නම් ගෙනල්ලා මහජනයාට සහනය ලබා දී යුතුව තිබෙනවා. ඒකට කලබල වෙන්න ඕන නැහැ. මොකද න්‍යෂ්ටික බලාගාරයක් ගෙනාවොත් මගේ කල්පනාව රුපියල් 100ට තියෙන රුපියල් 50ට දෙන්න පුළුවන්. එතකොට අපි ජාත්‍යන්තරයේ සමග ඉන්දියානු දේශපාලන කලාපයේ සමග
ආසියාව සමග කොහොමද මේක ක්‍රියා කරන්න කියන පණිවිඩය තමයි කෙටියෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුල් කරලා තිබෙන්නේ. යම් පීඩනයක් තියෙන බව අපිට පිළිගන්න වෙනවා. ඒ පීඩනය නිසාම මේ රටේ ව්‍යාපාර මේ රටේ අහිංසක පිරිස පමණක් නෙමෙයි මේ රටේ ව්‍යාපාරික පන්තිය කඩාගෙන වැටෙනවා. මේ රටේ කර්මාන්ත වලට තර්ජනයක් ඇති වෙනවා. මේ දීර්ඝ කාලීනව කරගෙන යන්න බෑ. එහෙනම් ඉක්මනින් කෙටි කාලීනව යම් වැඩි කිරීමක් ඇති වුණත් ඒ පාලනය කිරීම සඳහා ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ගත යුතු තීරණ ගත යුතුව තිබෙනවා. ඒවාට බාධා කරනවා නම් කවුරු හරි ඔවුන්ට පුළුවන්කම තියෙන්න ඕන කියන්න වෙන මේ විදිහට තමයි විදුලිය බිල අඩු කරන්න කියලා. අපි දන්නවා අඩු කරන්න පුළුවන්. අඩු කරන්න ගත යුතු පියවරවල් තිබෙනවා. ඒවට බාධා කරන්න බෑ. ඒවට හිංසා කරන්න බෑ. ඒවට හිංසා කළා මේක අපේ ජාතික වස්තුවක් කියලා මහජනයාගේ ඇඟ උඩ මහා බරක් තබන එක නෙමෙයි කරන්න ඕනේ. ඒක ජාතික වස්තුවක් නම් මහජනයාට තියෙන්න ඕන හිරිහැරෙන්තරව තමන්ගේ විදුලිය ලබා ගන්න. මේ රටේ කර්මාන්තකරුවන්ට තියෙන්න ඕන විදුලිය අඩු මිලට ලබා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. එතකොට ඒ තත්ත්වය ඇති කරන්න පුළුවන්. ඒ ගැන කිසිම වාද විවාද නැහැ. ලෝකෙ එතෙන්ට ගමන් කරලා තියෙනවා. අපි එතෙන්ට ගමන් කරලා නැහැ. අපි ජල විදුලියත් තව කාරණා කීපයක් සමග පැටලිලා ඊටාම පටු ක්‍රියාවලියක ඉන්නේ. එතනින් නිදහස් වෙන්න තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපිට අවශ්‍යතාවය ඉෂ්ට වුණාට පස්සේ අපි එතන පිළිගැනීමට ලක් වුණාට පස්සේ අපිට යම් කෙටි කාලීන විසඳුම් වලට යන්න පුළුවන්. දීර්ඝ කාලීන විසඳුම් වහාම මේ ඉන්න අවස්ථාවේදීම ක්‍රියාත්මක කළ යුතු තිබෙනවා. ඒක මහජනයා ඉදිරියේදී දැනුවත් කරමින් ඉදිරියට යා යුතුයි කියන එකයි අපේ විශ්වාසය. මම ඊළඟට අහන්න හිටපු දේ ඔබට දැනිලාද දන්නේ ඔබ ඒ වචනයත් එතෙන්න දැම්මා. IMF එකේ බලපෑමක් නෙවෙයිද මේ විදුලි බිල වැඩි කිරීම? මම හිතන්නේ IMF එකේ ලියවිලි මන් සියල්ලම කියවලා තිබෙනවා. මේ දක්වා නිකුත් කරලා තිබෙන ලියවිලි ඇත්ත වශයෙන් ඔබ මාධ්‍ය හරහා ප්‍රකාශයටපත් කරන්න ඕන. මට ඔබට ලබා දෙන්න පුළුවන්. IMF එකේ දැනට නිකුත් කරලා තිබෙන කිසිම ප්‍රකාශනයක් ශ්‍රී ලංකාවට අහිතකර ප්‍රකාශනයක් නැහැ. ලෝකේ රටවල් 180ක් IMF එක සමග ගණදෙනු කරනවා. ලෝකේ රටවල් 180ක් ගණදෙනු කරනවා. එතකොට අපි IMF එකත් එක්ක ගණදෙනු කරනවා අවුරුදු 70කට ආසන්න කාලයක්. එතකොට අපිට ඒ අය කියන කාරණා වැදගත්. ඒ අය කියනවා අපේ රටේ තියෙන සම්පත් වලින් බහුතරයේ භුක්ති විඳින්නේ 137ක්. වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින්නේ 137ක්. ඉතුරු කණ්ඩායම භුක්ති විඳින්නේ 101.5යි. 101.5යි. දැන් මේක වෙනස් කරන්න යම් යම් තීරණ 2015 දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගත්තාම තමයි ඔබ ව්‍යාපාරිකයෙක් නම් උදාහරණයක් හැටියට ඔබ යටතේ වැඩ කරනවා නම් 5000ක් ඔබ ඔබේ head of the department ලා ආයතන ප්‍රධානීන් කැඳවලා කියනවා මේ රනිල් වික්‍රමසිංහ හරියන්න එලවන්න ඕන කියලා. අනේ අහිංසක ඔබේ පඩි ලබන සේවකයෝ හිතනවා ඇත්තනේ අපේ බොස් නේ කියන්නේ. ඔන්න රනිල් වික්‍රමසිංහ එලවනවා. ඒ අර අහිංසක පුරවැසියට තේරෙන්නේ ඔබේ බොස්ගේ සල්ලි අරගෙන බෙදලා දුන්නේ ඒගොල්ලන්ටයි කියලා. එතකොට රටේ තිබෙන සම්පත් අසීමිත විදිහට භාවිතා කිරීම පාලනය කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන සහ පීඩාවට පත් වී සිටින පුරවැසියන්ට උදව් කරන්න කියලා. ඒ නිසා තමයි පෞගිය මාස 3 ලෝක බැංකුව ඩොලර් මිලියන 160ක් දුන්නා. දීලා ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා ඒ ඩොලර් මිලියන 160 මේ රටේ අහිංසක තැලෙන පෙළෙන පන්තියට ගමන් කරාද කියලා. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපි සර්ව ආර්ථික ප්‍රතිපත්තියකට ගමන් කරයි කියලා. ඒ ගමන් කිරීමේදී තමයි ඔවුන් අපිට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසි නරක දෙයක් කියලා නැහැ. කියලා තියෙනවා නම් මහ ජනතාවට බරක් වෙන ආයතන නැවත ප්‍රතිසංවිධානය කරන්න කියලා. ඒක නරක නෙමෙයිනේ. ඒක හොඳයිනේ. ඔබට බැරි නම් මේ ආයතනය පාලනය කරනකොට මේ ආයතනයේ ඔබේ සේවකයන්ගේ පඩි ගෙවන වැඩපිළිවෙල හදාගන්න. එහෙනම් ඔබට මේ ආයතනය වහන්න වෙනවනේ. එතකොට රජයේ ඒව කොහොමද නඩත්තු කරන්නේ? මහජනයාගේ සල්ලි අරන් නඩත්තු කරන්නේ. එහෙම කරන්න බෑ මින් ඉදිරියට. ඒ නිසා මං හිතනවා මහජනයා මේක තේරුම් ගත යුතුයි. මහජනයා මේක අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවශ්‍ය පියවර ගන්නවා කියලා මට 100%ක් විශ්වාසයි. බොරු තර්ක විතර්ක ඉදිරිපත් කරමින් මෙය අපේම විය යුතුයි කිය මං හිතන්නේ ඒ ප්‍රකාශනයන් විරෝධතා පාට සිදු කරනවට වඩා එහි අභ්‍යන්තරය සොයා බැලිය යුතුමයි. ඇතැම් ආයතන තිබෙනවා. ඔබ නිරන්තරයෙන් විවේචනය කරනවා සමහර වෙලාවට ඔබ අපි සියලු දෙනා රාජ්‍ය ආයතනවල කාර්යාලවල සේවය අපි සංසන්දනය කරනවා පෞද්ගලික ආයතනත් එක්ක රාජ්‍යයේ ආයතන බලන්න කොතරම් මේ
කටයුතු සිද්ධ වෙන්නේ නැද්ද? පෞද්ගලික අංශය කොතරම් වේගවත්ද කියලා. යම් කිසි වෙනසක් සිදුවීම අත්‍යවශ්‍ය වෙනවා රටට ඉදිරියට යන්න නම් එයත් අපි පිළිගන්නට අවශ්‍ය වෙනවා මේ වෙලාවේ. මොකද එහෙම නැතිනම් හැමදාම මේවා මේ විදිහට තියාගෙන ඉන්න ගියොත් මේ ප්‍රශ්නාවලියම තමයි තවත් ඉදිරි මතු පරම්පරාවටත් එන්නේ. මන්ත්‍රීතුමා IMF එක ගැන තමයි අපි හැමෝගෙම බලාපොරොත්තු. වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපතිතුමාගේ ඇතුළු රජයේ සියලු දෙනාගේ බලාපොරොත්තු IMF එක. IMF එක අපිට සලකයිද අපිට ඇත්තටම ඔය කියන විදිහට කොතරම් මුදලක් අපිට ලබා දෙයිද? දැන්ට පුරෝකථනය වෙලා තියෙනවා ඩොලර් බිලියන 3ක වගේ ප්‍රමාණයක්. අපිට ඒ ප්‍රමාණවත් වේද මේ කළමනාකරණය කරගන්න පුළුවන් වේද අපිට? මෙතන ප්‍රධාන ප්‍රශ්න කීපයක් ඇති වුණා. එකක් තමයි අපි රාජ්‍ය නොවන පෞද්ගලික ගණදෙනු අපි කළා තිබෙන ලෝකයේ සමග චීනයේ සමග වෙනත් රටවල් සමග. එතකොට මේ ගණදෙනු වල තිබිච්ච පරිසරයේ ප්‍රශ්නය 2015 අපි බාර ගන්නකොට තිබුණා. 2015 ඉඳලා 2019 වෙනකොට මේ ගණදෙනු ටික හරියටම අපි ගණන් ප්‍රමාණය හොයලා කොච්චර ණය තියෙනවද කියලා හොයලා ගෙවන්න තියෙන ප්‍රමාණය හොයලා ඒ සඳහා සැලැස්මක් ඉදිරිපත් කරා. දැන් නැවත 2019න් පස්සේ ඒ සැලැස්ම ආපහු කඩාකප්පල් වුණා. දැන් පොඩි පහසුවක් තියෙනවා 20 21 22 අවුරුදු 3යි දැන් විනාශ වෙලා තියෙන්නේ. දැන් අපිට පහසුයි ගණදෙනුව හදාගන්න. වැඩි වෙලා යන්නේ නැහැ. මොකද 2019 වෙනකන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගණදෙනුව හදලා තිබ්බේ. දැන් අවුල් වෙලා තියෙනවා අවුරුදු 3ක්. මේ අවුරුදු 3 ගණදෙනුවේ අවුල අපි සකස් කරගත්තාට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කාරණයක් තමයි ගමේ සාමාන්‍ය දෙයක්. ඔබ ණයක් ගන්න ගියොත් ඔබට යන්න පුළුවන් ඔබේ ගමේ තියෙන ආණ්ඩුවේ බැංකුවට, මහජන බැංකුවට, එහෙම නැත්නම් ලංකා බැංකුවට. ඔබට ඒකට යන්න නැතුවත් ඔබට ණය ගන්න පුළුවන්. ඔබට පුළුවන් මහරගම පොලියට දෙන මහත්තයෙක් ළඟට ගිහලා ඔබේ ඔප්පුව දීලා ඔබට කියන්න මෙන්න මේකට මට සල්ලි දෙන්න කියලා. දැන් මේ මහත්තයා ඔබෙන් අහන්නේ මොනවටද ආවේ කියලා. ඔප්පුව ගෙනවද කියලා අහන්නේ. අස්සනක් ගත්තා, ඔබට සල්ලි දුන්නා, ඔබ ව්‍යාපාර කළත් එකයි නොකරත් එකයි. දැන් මේ පහුගිය කාල සීමාවේ අපේ ගණදෙනුව සිද්ධ වෙලා තිබෙන්නේ අර පොලි මුදලාලිගේ ක්‍රමයට. දැන් මේ පොලි මුදලාලිගේ ක්‍රමයට විච් එක දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලනවා කොහොමද මේක එක තැනකට අරගෙන එන්නේ. මොනවද තියෙන ණය ප්‍රමාණය කොහොමද ගෙවන්න පුළුවන් ඊළඟ ටික කොහොමද දෙන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ සාකච්ඡාවලදී මේක මෙතෙන්ට වැදගත් තැනකට අරගෙන අවිල්ලා තිබෙනවා. පාලන යන්ත්‍රයෙන් බරපතල ඛේදවාචකයක් සිදු වුණා. මේ අවුරුද්දේ අප්‍රේල් 8 වෙනිදා අපි ණය නොගෙවන බවට දැනුම් දුන්නා. ඒක බරපතල වරදක්. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 148 වෙනි වගන්තිය අනුව මූල්‍ය වගකීම සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව සතුයි. ඒ පාලනය කිරීම 149 150 සඳහන් වෙනවා. ඒ අසාර්ථක වුණාම පාර්ලිමේන්තුවට වාර්තා කර යුතුව තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම 20යි 21 අයවැයි අපි පෙන්නලා ඇති කොහොමද අපිට බිලියන 6ක් ලැබෙන්නේ 20යි 22 ණය ටික ගෙවන්න. මොකද අපිට ගෙවන්න තියෙනවා මේ වර්ෂයේ බිලියන 6ක්. මේ බිලියන 6න් අප්‍රේල් 8 වෙනිදා වෙනකොට බිලියන 3ක් ගෙවලා. අප්‍රේල් 9 වෙනිදා ගෙවන්න තිබුණේ චීනට ඩොලර් මිලියන 70ක්. මේ බැංකුව කිනලා ගෙවන්න තිබ්බා. එතකොට හොඳයි ඒක ගෙවීම පැහැර හැරීම තුල ඔබේ සාක්කුවේ තියෙන කාඩ් එක අනිත් අපේ සාක්කුවල තියෙන බැංකු කාඩ් ඔක්කොම සම්පූර්ණයෙන්ම අපිව විනාශයට ඇදලා දැම්මා. මේ රටේ ව්‍යාපාරිකයෝ සේරම ඒ අයගේ LC එකක් පිළිගන්නේ නැති තැනට තල්ලු කරලා දැම්මා. ඒක නීති විරෝධී. මොකද ඒක කරන්න අයිතියක් නැහැ. ඒක කරන්න කලින් තියෙන පියවරවල් කීපයක්. එකක් මූල්‍ය මණ්ඩලය වාඩි වෙලා බලන්න ඕන මේ අරගලයට කොහොමද මේ මුදල් ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා. ඊට පස්සේ ඒක වාර්තා කරන්න ඕන මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යාංශය ඒක මුදල් ඇමතිවරයාට වාර්තා කරන්න ඕන. මුදල් ඇමතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 151 අනුව පාර්ලිමේන්තුව මුදල් අමාත්‍යාංශයක් කළා කැබිනට් මණ්ඩලයට වාර්තා කළා. කැබිනට් මණ්ඩලයෙන් පස්සේ වාර්තා කරන්න තිබෙනවා පාර්ලිමේන්තුවට. එතකොට මේ ක්‍රියාවලිය ලියලා තියෙන්නේ හදිස්සියකදී රට ආරක්ෂා කරන්න. මේ වගන්ති සියල්ලම උල්ලංඝනය කළා ඉවර වෙලා. හරිද? මුදල් අමාත්‍ය අසමත්, මහ බැංකුව අසමත්, ඊට පස්සේ ඒ අයගේ අසමත්කම කැබිනට් මණ්ඩලයත් අසමත් කළා, පාර්ලිමේන්තුව අසමත් කළා, රටත් අසමත් කරා. එතකොට මේක ලෝකේ වෙන රටක කරා නම් මේ අය අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්න තිබෙනවා අධිකරණයට. කෙසේ හෝ තප්පරයකින් මම ඉවර කරන්නම්. මේ කරපු බරපතල ඛේදවාචක ඉතාම නරකයි. ගෙවන්න බැරි නම් පාර්ලිමේන්තුවට ගියා නම් අද කරන වැඩේ එදා කරන්න තිබුණා. එහෙමනම් අපිට මොනවා හරි අපේ පාඩු ලබන යාලංකායක වෙන්න පුළුවන්, හිල්ටන් එක වෙන්න පුළුවන්, ආණ්ඩුව බිස්නස් කරන්න ඕන නැහැ. ඒකට ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න පුළුවන්, හයට්ස් එක වෙන්න පුළුවන්, වෙන ආයතන වෙන්න පුළුවන්.
පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් සාකච්ඡාවකට ගිහිල්ලා ඔබේ LC එක ඔබේ තිබෙන ව්‍යාපාර LC එකේ වටිනාකම අඩු නොකොට ඊළඟ පියවරට යන්න තිබුණා. එතකොට ඒ ක්‍රියාත්මක කළේ නැහැ, කමක් නැහැ. කොහොම හරි රට බංකොලොත් කියලා සීල් එක ගැහුවා. ඒ බංකොලොත් කියන සීල් එක ගහපු රට තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් බලන්නේ මේක බංකොලොත් සීල් එකෙන් නිදහස් කරගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැද්දට ගෙනල්ලා ඒ අය හරියට මේ සමීක්ෂණය කළා බලලා කිව්වොත් හරි අපිට ඉදිරි මාස 6 දුවන්න අපිට තව ඩොලර් බිලියන 6ක් ඕන. ඒකත් මේ ණය ප්‍රමාණයට එකතු කරලා ඒකත් රීෂෙඩියුල් කරගෙන අපි ඉස්සරහට ගියොත් ලෝකයේ අනිත් අය අපේ LC පිළිගනි. එතෙන්ට යන්න තමයි මේ රටේ ජනතාවට කියන්නේ කරුණා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා මහජනයා සාමකාමීව ඉන්න ඕන. ආණ්ඩුව සාමකාමීව ඉන්න ඕන. ඒ නිසා අරගලයක් කරනවා කියන්නේ පිකට් එකක් කරනවා කියන්නේ බෝඩ් එකක් අල්ලනවා කියන්නේ රට තවත් පල්ලෙහාට දානවා. ඒ නිසා මේ මොහොතේ මේ ව්‍යාපාරය කරන්න බාරගත්තු නායකයට ඉඩ දෙන්න ඕන. ඒ නිසා එහෙම ඉඩ නොදුන්නොත් දැන් මේ මාසේ මුල අස්සම් කරන්න තිබිච්ච එක අර ඊළඟ අරගලේ නිසා මේ මාසේ අකට ගමන් කරා. අයි ලෝකේ කලබල වෙනවා මෙතන නිසි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පරිසරයක් මෙතන නැත්තම් මෙතන මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නැත්තම් මෙතන මූලික අයිතිවාසිකම් කඩ වෙනවා නම් මේ රටේ ව්‍යාපාර පල්ලෙහාට වැටෙනවා. මේ රටේ ඔබේ මගේ තෙල් ටික ඩීසල් ටික පෙට්‍රල් ටික භූමි තෙල් ටික ඉහළ යනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය නැත්තරම නැති වෙනවා. ඉතින් ඒ නිසා මාස කීපයක් මේ මාසේ අග වෙනකන් ඉවසන්න. ඊට පස්සේ මාස 6ක් පොඩ්ඩක් බලාගෙන ඉන්න. අවුරුද්දක් යනකොට ශ්‍රී ලංකාව ටිකක් තිබුණු තැනට ගෙනල්ලා 20යි 25 වෙනකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන වගේ ආසියාවේ ආපහු ඉහළ තැනක ඔසවල තබන්න පුළුවන්. හොඳයි මේ කතාවේ තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ අතරින් විශේෂයෙන්ම ඇයි මේ වගේ රට අස්ථාවර තත්වයකට පත් කරලා විශේෂයෙන්ම දැන් ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරපු අවස්ථාවන් මේකේ පේන්න තියෙනවා. එවන් අයට සහ වංචා සිදු කරපු මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු රසක් මේ පසුගිය ආණ්ඩුව පිළිබඳව අසන්නට ලැබෙනවා. ඩොලර් බිලියන් ගණන් රටින් පිටට අරගෙන කියපු තොරතුරු තියෙනවා. මේ සෑම සියල්ලක් පිළිබඳවම ජනතාව බලාගෙන ඉන්නවා. හරි රනිල් වික්‍රමසිංහ මහත්තයාට වර්තමාන ජනාධිපතිවරයාට යම්කිසි කාලයක් ලබා දිය යුතුයි. ඒ සත්‍යයි. ඒක හරි. හැබැයි මේ වගේ විශාල වංචා සිදු කරලා රට මේ වගේ අගාධයකට ඇදලා දාලා ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි ඒ ගැන හිතන්නේ නැහැ. ඔබ කියපු එක කාරණයක් මට එකපාරට එකඟ වෙන්න බෑ. ඒක මම දන්නේ නැහැ ඔබ දන්නවද කියලා. මම දන්නේ නැහැ. ඒ කියන්නේ ඩොලර් බිලියන ගණන් ඒක මට ප්‍රකාශනයන් පමණයි. නමුත් ඒවා මම කියන්නේ දේශපාලන වේදිකාවේ තිබෙන සටන් පාට පමණයි. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ප්‍රසිද්ධ කාරණයක්. ප්‍රසිද්ධ සිද්ධියක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 151 වෙනි වගන්තිය මේ රටේ මම හොඳට කියවගෙන තියෙනවා. 148 49 50 අපි කියවලා තියෙනවා. අයවැයක් ගේන්නේ ඒකට. නැත්නම් මේ රටේ මූල්‍ය පාලනය කවුරු හරි හිතනවා නම් අමාත්‍යාංශයක් සතුයි කියලා පොඩි වැරදීමක්. අමාත්‍යාංශ සතුත් නැහැ. කිසිම ආයතනයක් සතු නැහැ. ඒක මහජන පරමාධිපත්‍යය තුළ පාර්ලිමේන්තුවයි වගකිව යුතු ප්‍රධාන ස්ථානය. මූල්‍ය වගකීම. දැන් මේ පැහැර හැරපු කාරණේ ගැන මං හිතනවා අවසානයේ හිටපු මුදල් ඇමතිවරයා මේකින් මට පේනවා එතුමට අදාළ නැහැ. හේතුව එතුමට වාර්තා කරන්න ඕන අදාළ අංශ. වාර්තා කරේ නැත්නම් එතුමා දන්නේ නැහැ. එතුමා විල දවස් කීපයයි. හැබැයි මේ විච්ච සිදුවීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී. ඒක අයිමත් කිසිම කතාවක් නැහැ. මට පේනවා බොහෝ අය ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ නැහැ. ඇයි කියලා මන් දන්නේ නැහැ. කෙසේ වෙතත් එය නීති විරෝධී. එය මහජනයට කරපු ලංකා ඉතිහාසයේ කරපු බරපතලම අසාධාරණයි. ඉතින් මේක සමහර අය මට ආරංචි මේක ඒත්තු ගන්නලා තියෙනවා. ඒක කියන්නේ මම ඔබෙන් ණයක් කරන් තියෙනවා. මම ඔබට දෙන්න තියෙනවා ලබන මාසේ. ඔබ අපේ ගෙදරට ඇවිල්ලා තට්ටු කරන්න කලින් මම ඔබට පණිවිඩයක් දීලා කියනවා එන්න එපා දෙන්න විදියක් නැහැ කියලා. එතකොට මේ ඒත්තු ගන්නන්න හදනවා මේ ආවොත් අපි මේ නරක තැනකට අපිපත් වෙයි. බේලාසිනි කිව්වනේ දෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ නිකන් ඉන්නේ ඔබ ඒත් එනවා. ඇවිල්ලා ඒත් තට්ටු කරනවා. ඔබ කියන එක මම පිළිගන්නේ නැහැ කියලා. ඒ නිසා මෙවැනි බොළඳ කතා කියපු බවත් මට තොරතුරු ලැබිලා තියෙනවා. මේ ගැන මේ රටේ මහ ජනතාව මේ රටේ පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. අනාගතයේ එන පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාර දෙන මුදල් කමිටු වලට දෙන බලය මේ කරපු කාරණා සම්බන්ධයෙන් සොයා බැලීමට භාවිතා කළ යුතුයි. හොඳයි. අපි තවත් කෙටි විරාමයකට අපේ අවසන් විරාමය අපි ලබා ගන්න සූදානම් වෙන්නේ. ඉක්මනින්ම හමු වෙමු මේ විරාමයෙන් අනතුරුව.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමගයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපිට ලැබිලා තියෙන අවසන් විනාඩි කිහිපය ඉක්මනින් යන්නට සූදානම්. මන්ත්‍රීතුමා. දැන් මම මන්ත්‍රීතුමා කියලා කිව්වට තව දවස් කීයද කියලා මම දන්නේ නැහැ. සමහරවිට ඇමතිතුමා කියන්නේ වෙයි මොකද්ද ලැබෙන්න යන ඇමතිකම? දන්න එක මන් සතු රාජකාරියක් නෙමෙයිනේ. ජනාධිපතිතුමා සතු රාජකාරිය ගැන මට කතා කරන්න බලයක් නැහැනේ. නමුත් මේ ඔබතුමා ජනාධිපතිතුමාගේ බොහොම හිතවත් සහ ඔබ බොහොම විශ්වාසයක් රකින්න කෙනෙක්නේ. කැබිනට් මණ්ඩලය වෙනස් වීම සිද්ධ වෙනවද? මේ උදාහරණයක් හැටියට සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරමින් තිබෙන්නේ ජනාධිපතිතුමා සර්වපාක්ෂික ආණ්ඩුවක් එහෙම නැත්නම් සර්වපාක්ෂික පාලනයක් ඇති කර ගැනීම සඳහා ක්‍රියා කරන්න. ඒ ගැන විවිධ දේශපාලන පක්ෂ සමග කණ්ඩායම් සමග පුජ්‍යලයන් සමග මේ අද දවසෙත් කතා කරමින් තිබෙනවා. එතකොට ඒක හොඳ සලකුණක්. ඒ කියන්නේ අපි ඔක්කොම එක තැනකට එකතු වෙන්න එක ඉතා වැදගත්. ඒ සඳහා යම් කාලයක් ගත වුණත් එය සිදුවිය යුතුයි. ඒ කාරණය සාර්ථක වීම කියලා කියන්නේ ශ්‍රී ලාංකික මහජනතාවට සිදුවන යහපතක්. එතුමා දිගින් දිගටම කියන කාරණයක් තමයි අපි යන පාර සුදුසු නැත්තම් අපි යන පාර නෙවෙයි නම් මම කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නෙවෙයි නම් වෙන ප්‍රකාශනයක් තියෙනවා නම් කරුණාකරලා අනේ දෙන්න මේ රටේ අනාගතය වෙනුවෙන්. ඉතින් මම හිතනවා මේ රට තියෙන තැන ගැන ඉස්සෙල්ලා සියලු දෙනා තේරුම් ගත යුතු තිබෙනවා. ඊටාම නරක තැනක තියෙන්නේ. සම්පූර්ණයෙන්ම කඩා බිඳලා දාලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ. එතකොට මේ බැරෑරුම් තත්ත්වය පිළිබඳ මට පේනවා වෘත්තීය සමිති වලටත් සමහරලාට අදහස් නැහැ. මම අද වෘත්තීය සමිති නායකයෝ ගණනාවක් මට උදේවරුේ මුණ ගැහුණා. මම ඒ අයට කිව්වා ඔබ වෘත්තීය සමිති මේ දැන් අලුත් ක්‍රමයකට යන්න තියෙනවා. පරණ ක්‍රමයට වෘත්තීය සමිති යන්න බෑ. පරණ සටන් පාඨ වලින් යන්න බෑ. අලුත් විදියට හිතන්න තියෙනවා. වෘත්තීය සමිති වලත් සිස්ටම් චේන්ජ් එකක් ඕන කරලා තියෙනවා. ඒ කියන්නේ අලුත් පරම්පරාවේ ට්‍රේඩ් යුනියන් බවට පරිවර්තනය වෙන්න තිබෙනවා. එතකොට එතෙන්ට අපි ගමන් කරගන්න ක්‍රියා කළොත් තමයි ඔබ කියන සර්වපාක්ෂික එහෙම නැත්නම් සර්වපාක්ෂික පාලනයක් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කරන්න පුළුවන් ක්‍රියාවලියක් පාර්ලිමේන්තුවේ තියෙන කමිටු 17කට බලය පවරන ගමන් ඒ කියන්නේ එක එක්කෙනාට හිතුවක්කාර විදිහට ක්‍රියා කරන්න බැරි වෙන විදිහට අර විදිහට රටවල් බංකොලොත් කියලා සීල් ගහන්න බැරි වෙන්න මුදල් අමාත්‍යාංශේ කමිටු උනත් ඉතා බල සම්පන්න කරලා ක්‍රියාත්මක කළොත් ඔබ හිතන සාර්ථක ඇමතිවරු සංඛ්‍යාවක් එක්ක රට ගොඩ ගන්න පුළුවන්කම ලැබේ. දැන් මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කාර්යයේදී විවිධ අදහස් පළ වෙමින් තියෙනවා. ඔය දැක්කා පක්ෂවල සාධනීය කැමැත්ත ඔවුන්ගේ සාධනීය කාරණාවන් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අතරතුර ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වුණේ නැහැ ජනාධිපතිවරයාත් සමග අද සාකච්ඡාවට. මේ අතරතුර අපි දැක්කා සමගි ජන බලවේගය මේ වෙනකොට ඉන්න ප්‍රධානම විපක්ෂය ඔවුන් සාකච්ඡා කරලා තිබුණා ජනාධිපතිවරයා සමග. මේ සාකච්ඡාව UNP එක සහ සමගි ජන බලවේගයේ යලි එක්වීමේ පෙරලකුණ. මම හිතන්නේ විශාල පිරිසක් සමගි ජනබලවේගයේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවට සහභාගී වුණා. ඊටාම හොඳ අදහස් ප්‍රකාශ වුණා. පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් කරන කතාවලදී මම විශේෂයෙන් දුටුවා කීප දෙනෙක්ම අපේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි මෙය අපිත් අදහසයි මෙය ක්‍රියාවට නංවන්න අපිත් සහයෝගය දෙනවා කියන වචන පිට කළා අවංකව කතා පවත්වනවා එහි මහජන නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු එක්සත් ජාතික පක්ෂය සමග ක්‍රියා කරපු කණ්ඩායම්. ඒක මම හිතන හොඳ සාධනීය ලක්ෂණයක්. ඒ සියලු දෙනා එකතු වෙලා මේ වැඩේ නොකළොත් මහජනයා ඉදිරියේදී මහජනයාගේ අවශ්‍යතාවය ඉටු නොවුනොත් මහජනයා සියලු දෙනා ප්‍රතික්ෂේප කරයි. පැහැදිලිවම දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියලා කියන්නේ දේශපාලන අතින් ගත්තාම මනා හසල අත්දැකීමක් ඇති අයෙක්. ඒ ගැන යලි තර්ක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔහු දැන් අගමැති වුණා ජනාධිපති වුණා. ඔහුගේ සිහිනයක් තමයි ඔහුගේ බලාපොරොත්තුවක් මේ ජනාධිපති ධුරය ලබා ගැනීම. හැබැයි ඔහු එතනින් නවතී කියලා අපිට හිතන්න බෑ. මොකද පක්ෂ බිඳුවටම වැටිලා තියෙන්නේ. ආසනයක් නැත්තනට පක්ෂය වැටුණා. එක ආසනයට ආවා. ඒ ජාතික ලයිස්තුවේ. නැවත ඔහු පක්ෂයේ ගොඩනැගීම සඳහා වන කාර්යයන් අනිවාර්යෙන්ම බිම්මට්ටමින් ආරම්භ කරනවා. ඒ ආරම්භ කිරීම තුළ එක්සත් ජාතික පක්ෂය සවිමත් කිරීම තුළ මං අහන්නේ මේ කණ්ඩායම් දෙක සජබය සහ ඔබලා
එකතු වීමේ සූදානමක් නැහැ. මම හිතන්නේ සියලු දේශපාලන කොටස් අනාගතයේ මේ පක්ෂ ක්‍රමය පිළිබඳත් ප්‍රධාන ගැටලු මතුවෙමින් තියෙනවා සමාජය තුළ. පක්ෂ දේශපාලන ක්‍රමය කොච්චර දුරට පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියන එක. පක්ෂ දේශපාලනයට තිබෙන අනාගතය පිළිබඳ විශාල ප්‍රශ්න තරුණ පරම්පරාවෙන් ඇවිල්ලා තිබෙනවා. මේ කාරණා තුළ පාර්ලිමේන්තුවේ අපිට අවස්ථාව ලැබුණොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියපු විදිහට 160ක් 175ක් එකතු කරගන්න එතනින් බිහි වෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්. ඒ දේශපාලන සංස්කෘතිය පක්ෂ වලින් එහාට ගිය සංස්කෘතියක් බිහි කරන්නේ. ඒ වගේම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සඳහන් කරන ජනසභා ක්‍රමය ග්‍රාමීය මට්ටමින් මතුවෙනවා නම් ඒ 175ත් මේකත් අලුත් දේශපාලන සංස්කෘතියකට ගමන් කරන්නේ. අද සමාජයේ දේශපාලන පක්ෂවලට ක්‍රියා කිරීමේ ස්වභාවය මන්දගාමී තැනකට පත් වෙලා තිබෙනවා. ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ රටවලත් ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ලෝකේ රටවල දේශපාලන පක්ෂවල සමාජික සංඛ්‍යාව මිලියන් ගණන් හිටපු ඒවා ලක්ෂ ගණන් වලට අඩු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවෙත් එහෙම අඩුවීමක් බහුතර දකින්න ලැබෙනවා. අපිට අලුත් විදියට හිතන්න වෙයි එකතු වීම සහ අඩුවීම සහ අලුත් සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කරන්න සිදුවේ. එය බලපානවා අර පාර්ලිමේන්තුවේ ඔය 160ක් 75ක් එකතු වෙන ක්‍රියාවලිය තුල අලුත් දේශපාලන සංස්කෘතියක් මතුවෙනවා. කොච්චර කාලයක් මේ සර්වපාක්ෂික ආණ්ඩුව ගමන් කරන්නද බලාපොරොත්තු වෙන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේක 20යි 24 20යි 25 වෙනකන් ඒකට අවස්ථාව තියෙනවා. 71 අප්‍රේල් කැරල් ආවට 77 වෙනකන් බණ්ඩාරනායක මැතින් රට පාලනය කරා. 88 89 කැරලි ආවට ඒක 1994 වෙනකන් මේ රට පාලනය කරා. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හිතකරයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න තමයි ඇතැම් අවස්ථාවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සටහන් කරලා තිබෙන්නේ. ඒ සටහන් කරලා තිබෙන කාරණා අනුව අපිට පේනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට නම් කිසිම සැකයක් නැහැ. මම එතුමා ගැන දේශපාලන වශයෙන් හොඳට අධ්‍යයනය කරලා තිබෙනවා. එතුමා 20යි 24 නෝඩ් ලංකාව ගොඩාක් ඉහළ තැනකට ඔසවලා තිබුණා. ඒ විශ්වාසය මා යලිත් සඳහන් කරන්නේ. ඒ විශ්වාසය ජනතාවගේ බලාපොරොත්තු ඉදිරියට ගෙන එන්නක්. මොකද මේ මොහොතේදීත් අපි විඳින දුක, මේ මොහොතේදීත් අපි හැමෝම විඳින දුක සහ ප්‍රශ්න निराකරණය වීම අත්‍යවශ්‍යයි. මේක නිධානයක් උඩ ඉඳගෙන නිකම් බලාගෙන හිටියා වගේ තියෙන රාජ්‍යයක් බවට පත් වුණා. නමුත් ඒ නිධානය අපි ඇත්තටම පාදා ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් අපිට අපි බලාපොරොත්තු වෙන තැනට සියලු දෙනා එකට එකතු වුණොත් යන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා. මොකද පැහැදිලිව ගත්තොත් පහුගිය කාලේ වැඩි වශයෙන්ම සිද්ධ වුණු දේ තමයි දේශපාලකයන්ගේ නිසි ගමන් මගක් නොතිබීම, ඔවුන් නිසි ලෙස ජනතාවට මඟ නොපෙන්වීම සහ ඔවුන් පෝෂණය වීම රට අගාධයට දැමීමට ප්‍රධාන හේතුවක් වෙලා තිබුණා. ඒ අතරතුර දැන් ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම බොහොම වටිනවා. මෙය ලබා ගත යුතුම අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා මන්ත්‍රීතුමා. මේ අතර අපි දන්නවා වෙළඳ පොළට ගියාට පස්සේ අපිට දැන් ඇතැම් ආයතන තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මොකද ඇතැම් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ පුදුමාකාර අසාධාරණ විදිහකට. මම එකින් එක වර්ග මොනවද කියලා කියන්න කැමති නැහැ. සෑම දෙයකම මෙහෙමයි. ලොසින්ජරේ ඉඳලා ගත්තාම ඉතාම අසාධාරණ විදිහට. පාරිභෝගික සේවා අධිකාරියක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යවරයෙක් ඉන්නවද කියලා හිතෙනවා. බඩු කිරණ කෙනා තමයි තීරණය කරන්නේ භාණ්ඩේ ගාණ කීයද කියලා. එක්ක ව්‍යාපාරිකයා. මෙන්න මේ සිස්ටම් එක චේන්ජ් කරන්න බලාපොරොත්තුවක් නැද්ද මේ වෙළඳපොළේ? ඔබ කියන ආයතන තිබුණට මදි. ඒ ආයතනවල නිලධාරීන්ට මේක පමණක් කරන්න බෑ. මේක කරන්න ඩොලරයත් රුපියලත් අතරේ තිබෙන අසමානතාවය තිබෙන විශාල ගැප් එක. ඒ කියන්නේ තිබෙන ලොකු පරතරය පාලනය කරන්න තිබෙනවා. ඒක පාලනය කරන තුරු විවිධ පුජ්‍යලයන් අයුතු ලාභ ලබනවා. කාරණා කීපයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ අයුතු ලාභ පාලනය කිරීමේ නීති රීති සම්මත කරගෙන නැහැ කිසිම විෂයකට. ඒ කියන්නේ අයුතු ලාභ ලබා ගැනීම. ඒ කියන්නේ ඔබට පුළුවන් ව්‍යාපාරයක් කළා 100% ලාභයක් ලබන්න. හැබැයි ඔබට 100% ලාභයක් ගත්තයි කියලා අපිට මූව් කරන්න බෑ. ඒ නිසා එහෙනම් අලුත් නීති රීති පද්ධතියක් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරලා තිබෙනවා. මම දන්නවා ඒ ගැන අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාලයක් තිස්සේ කල්පනා කරමින් ඉන්නවා මේ අයුතු ලාභ කෙසේද පාලනයකට හසු කරගන්නේ. දෙවෙනි එක අයුතු ලාභ වලින් කොහොමද ටැක්ස් එක වැඩි කරගන්නේ. මොකද අයුතු ලාභයක් ගත්තට ඔහු කියන්නේ නැහනේ ඔහු
රුපියල් 100ක් ලාභ ලබන්න ඕන එක 1000ක් ලැබුවාම ඔහු කියන්නේ නැහැ 1000ක් ලාභ ලැබුවා කියලා. ඔහු කියන්නේ 100ක් ලැබුවා කියලා. ඒ නිසා මේ අයුතු ක්‍රමය පාලනය කරන්න ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා සඳහන් කරනවා එකක් මේ මූල්‍ය තිබෙන තත්ත්වයන් වල නීති රීති වෙනස් කරන්න, තිබෙන දූෂණ වංචා පාලනය කරන්න අධිකරණයට බාර දෙනවා, අධිකරණ අමාත්‍යාංශයට පවරනවා කියලා අලුත් නීති රීති පද්ධතියක් හදන්න. මේක ඉතාම අවශ්‍යයි ලංකාව. මේක වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. මේක ලෝකේ රටවල මේ නීති රීති පද්ධතිය තිබෙනවා. දැන් සකස් කරගෙන ඉන්නවද? අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාව තුළ මෙය ගෙන ඒමට ඉතාම කඩිනමින් ක්‍රියා කළ යුතු තිබෙනවා. මේ අයිතු ලාභ ලබා ගැනීම පාලනය නොකිරීම තුළ ඔබ කියන පාරිභෝගික අධිකාරියටවත් අපි හිතන පාරිභෝගික අධිකාරියටවත් මේ පොඩි පොඩි කාරණා පාලනය කරන්න බෑ. එහෙනම් මේකට නීති රීති අවශ්‍යයි. මේකට ලෝකයේ තිබෙන අනිත් රටවල් අනුගමනය කරන ක්‍රියාවලියන් අවශ්‍යයි. අපි ගොඩක් පසුගාමීව ඉන්නේ. අපි උදාහරණයක් හැටියට කොවිඩ් එකෙන් පස්සේ ලෝකේ පාර්ලිමේන්තුව වල මුදල් රෙගුලාසි ගොඩාක් වෙනස් වුණා. අලුත් රෙගුලාසි ගණනාවක් ආවා. එංගලන්තය ආවා, ඇමරිකාව ආවා, මැලේසියාව ආවා, ඉන්දියාව ආවා, ලංකාව එකක්වත් ඇවිල්ලා නැහැ. එහෙනම් ඉක්මනින් ශ්‍රී ලංකාව තුලත් ඒ අදාළ කාර්යය ඉටු කළ යුතු තිබෙනවා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අයවැයේදී ගොඩක් කරුණු කාරණා හඳුන්වා දෙයි කියලා මට විශ්වාසයි. ඒ හඳුන්වා දෙන කරුණු කාරණා සමග අපි ක්‍රියා කළ යුතුයි. ඔබ කියපු කෙටි කාලීන විසඳුම් හැටියට පාරිභෝගික අධිකාරිය වැනි ආයතන මීට වඩා කාර්යක්ෂමව මේ පිළිබඳ සොයා බලලා නීති රීති අඩු වුණත් යම් පාලනයක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. වැඩි වශයෙන් සහ අපිට සොයා ගැනීමට නොහැකි වෙන ආකාරයට විශේෂයෙන්ම අපි ගත්තොත් බයිසිකලෙන් තමයි සමහරු මේ ප්‍රාදේශ සභා පළාත් සභා වලට එන්නේ. හැබැයි අපි ඇවිල්ලා ටික කාලයක් දකිනකොට V8 බෙන්ස් වගේ කාර් වලට ගිහිල්ලා තියෙනවා. අයුතු ලෙස වත්කම් ඉපීම සම්බන්ධෙනුත් ওই නීතිය වෙනස්කම් ඇති කරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වත්කම් බැරකම් ප්‍රකාශන සහ රටේ තිබෙන නීති පද්ධතිය ඇතුළත තිබෙන ඇතැම් කාරණා පාලනය කළ නොහැකි කාරණා සඳහා නව නීති රීති අවශ්‍ය කරලා තිබෙනවා. හොඳයි. මීළඟට අපි යමු. දැන් මේ දවස්වල ටිකක් ජනතාව බිහිතියට පත් වෙලා ඉන්න තවත් කාරණයක් තමයි මේ තැන තැන සිද්ධ වෙන වෙඩි තැබීමේ සිදුවීම්. ඊටම බරපතල ආකාරයට අපි දැක්ක පහුගිය 30 වෙනිදා ඉඳලා මේ අද දක්වා වන කාලය තුල මේ කෙටි කාලයක් තුල පුද්ගල ඝාතන 30කට අධික සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. ක්‍රූර ලෙස සිදුවන ඝාතන සහ වෙඩි තැබීමේ සිද්ධි ඒ අතර 25ක් පමණ තියෙනවා. අහිංසක තරුණයින් කිහිප දෙනෙකුත් ඒ අතර හිටියා. මේ ආකාරයට රට තුල ගිනියවි සංස්කෘතියක් යලි වර්ධනය වීම පාලනය කිරීම සඳහා මොන වගේ කටයුත්තක්ද සිද්ධ කරන්න කියන එක ප්‍රශ්නයක් මගේ. අනෙක් ප්‍රශ්නය චෝදනාවක් එල්ල වෙනවා. සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර මම නමින්ම කියන්න පැහැදිලි ලෙසම චෝදනාව එල්ල කළා. සජිත් ප්‍රේමදාස මහතාත් පැහැදිලි ලෙස චෝදනාව එල්ල කළා. රාජ්‍ය අනුග්‍රහකත්වයක් මේකට තියෙන්න පුළුවන් කියන කාරණා. මම හිතනවා පාලනය කරන්න ඉන්න සහ පාලනය කරන සියලු දෙනා වචන පරිස්සමෙන් පාවිච්චි කළ යුතු තිබෙනවා. රාජ්‍යයක් කරන්නේ යම්කිසි රාජ්‍යයට ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක් සිදු වෙනකොට ඒ පාලනය කිරීම. එතකොට ඒකට අපි කියනවා නම් රාජ්‍ය ත්‍රස්තවාදය කියලා. ඒ පාලනය කරන පුජ්‍යලයා අරගෙන එන තුවක්කුවට කියන්නේ කුමන ත්‍රස්තවාදයද? ඒ නිසා අපිට රටක් පාලනය කරනකොට නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්න තිබෙනවා. තමන්ගේ ආත්ම ආරක්ෂාව ක්‍රියාත්මක කරන්න තිබෙනවා. එතකොට මේ ක්‍රියාවලියේදී ආත්ම ආරක්ෂාව සඳහා එන තර්ජනය උදාහරණයක් ගත්තාම අර අතුකෝරළ මන්ත්‍රීතුමා මරලා සතෙක් වගේ තට්ටු 3ක් බිමට ඇදගෙන ඇවිල්ලා පයින් ගහලා පිළිකුල් සාගතව මූණට කෙලක් ගහලා එතකොට මේ අයගේ මානසිකත්වයේ යම් විකෘතියක් තිබෙනවා. දැන් එවැනි විකෘති මානසිකත්වයන් තියෙන පුජ්‍යලයන් කොහොමද පුනරුත්ථාපනය කරන්නේ? ඒක විශාල ප්‍රශ්නයක්. මොකද උන් මරා දමන්න බෑ. උන් ආපහු පුනරුත්ථාපන කරලා සමාජගත කරන්න තිබෙනවා. එතකොට මේ ක්‍රියාවලිය හරි විශාලයි. දැන් උදාහරණයක් හැටියට මම දැක්ක එක മന്ത്രിවරයෙක්ගේ අර ගෙදරක් පුච්චන ගමන් මිනිස්සු කෑ ගහනවා බල්ලව ගන්න කියලා. එතකොට තව කණ්ඩායමක් කෑ ගහනවා නෑ බල්ලව දාන්න ගිනි කොටට කියලා. එතකොට මෙවැනි මානසික තත්ත්වයක ඉන්න පිරිස් කොහොමද අපි ඒ අයගේ ආගම් අනුව හෝ ඒ අය අදහන තමන්ගේ සාරධර්ම සංස්කෘතියෙන් අනුව නැවත සමාජගත කරගන්නේ. එතකොට යම් කිසි අවස්ථාවක පාලනයේ නොහිටින කණ්ඩායම කියනවනම් පාලකයා ඒ අය රාජ්‍ය ත්‍රස්තවාදී කියලා. ඒ රාජ්‍ය ත්‍රස්තවාදයේ භාවිතා කරන්න එන පුජ්‍යලයට නම් කරන නම මොකක්ද කියලා ඒ අයගෙන් අහන්න ඕනේ. ඒ කියන්නේ රජයකට එරෙහිව දැන් උදාහරණයක් හැටියට රාජ්‍ය ආයතන මංකොල්ල කෑවොත්
රාජ්‍ය ආයතනක ලිපි ගුණාවක් නැති වුණොත් රජයේ සේවකයෙක් ඉන්ටර්ඩික් කරලා ඩිස්මිස් කරනවා. ඒක රාජ්‍ය ආයතනක පැනලා ඊකේ තියෙන දේවල් අරන් ගියාම එයාට මොකද්ද අපි කරන්නේ? එයාව ඉන්ටර්ඩික් කරලා ඩිස්මිස් කරන්න බෑනේ. ඒකෝට එයාට තියෙන්නේ රටේ අධිකරණ පද්ධතිය අනුව ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම හිතනවා දේශපාලඥයන් කල්පනාවෙන් ක්‍රියා කරන්න ඕන. හිතන්න හොඳ නැහැ හැමදාම පාලනය කරන්නේ නැති කණ්ඩායම් කියලා. සියලු දෙනාට පාලනය කරනකොට පාලනය කරන්න තිබෙනවා. රටේ නීති හා සාමය ඉදිරියට ගෙනියන්න තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇමරිකානු තානාපතිතුමියට කිව්වේ ඇමරිකාවේ සිද්ධියේදී විච්ච දේම තමයි මම ලංකාවේ කරේ කියලා. ඉතින් ඒ නිසා රටක් පාලනය කරනකොට පාලකයාට වගකීමක් තියෙනවා බහුතර ජනතාව එහෙම නැත්නම් සියලු ජන කොටස් ආරක්ෂා කරන්න. අපරාධකරුවන් විනාශ කරන්න ආණ්ඩුවකට බලයක් නැහැ. අපරාධකරුවන් පුනරුත්ථාපනය කරන්න ආණ්ඩුවට අයිතියක් තිබෙනවා. හැබැයි පුනරුත්ථාපනය කරන තැනින් එහාට පැන්නොත් ඔහු පුනරුත්ථාපනය කරන්න හදන පුජ්‍යලයාගේ ජීවිතය අහිමි කරන්න ගියාම රාජ්‍ය තුවක්කුව පත් වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. එතකොට ඔහු දැනගන්න ඕන ඔහු එන්නෙම තව කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්න. ඒ නිසා පාතාලේ නැගිටීමක් කියන දේ ජනතාව කියනවා ඒ සම්බන්ධයෙන් කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. පාතාලේ මේ විදිහට මිනිමරා ගන්නවා එලිපිට කියලා. මම හිතන්නේ ලෝකෙත් ලංකාවෙත් ලෝකේ රටවලත් මෙවැනි කණ්ඩායම් දියුණු රටවල සහ නොදියුණු සෑම රටකම ඉන්නවා. යම් යම් අයගේ අධ්‍යාපන තත්ත්වය අනුව උදාහරණයක් හැටියට ගත්තාම රජ කාලේ විදිහට ඇසිරෙන පිරිස් ඉන්නවා. ඒ කියන්නේ එයා හිතනවා මෙයා වරදක් කරා ඒ නිසා මම දඩුවම් කරනවා. ඒ එයාගේ සිතුවිල්ල. හැබැයි ඒක ඒ රජ කාලේ තිබුණු ක්‍රමවේදය. අද අපි මනුෂ්‍ය සමාජය ගොඩක් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. වරදක් කරන කෙනෙකුට අපි ක්‍රියාවලියක් තිබෙනවා. ඒකට පොලිසිය තියෙනවා, අධිකරණය තියෙනවා, බන්ධනාගාර තියෙනවා. මේ ක්‍රියාවලිය ඔස්සේ අරගෙන ගිහිල්ලා ඔහුව විනාශ කරන්න නෙමෙයි, ඔහුව නැවත සමාජගත කරන්න. වැරදිකරුවෙකු සදාකල් වැරදිකරුවෙකු නොවේ. ඔහු නිවැරදිකරුවෙකු කිරීම සඳහා රජය විශාල මුදලක් ආයෝජනය කරනවා. ඒ අතරේ යම් ප්‍රමාණයක් යම් යම් කණ්ඩායම් අතරේ මම දැක්කා පුවත්පත් මාර්ගයෙන් කණ්ඩායම් අතරේ ගැටුම් තිබෙනවා කියලා. කියන්නේ ඒක හරියට ආණ්ඩුවේ බලය ලබා ගන්න වගේ ඒ අය අතරේ තරඟ තියෙනවා. ඒ කියන්නේ මම තමයි පළවෙනිය. එහෙම නැත්නම් තව එක්කෙනෙක් කියනවා නෑ මම තමයි පළවෙනිය. පළවෙනිය දෙගොල්ලෝ අතරේ සාකච්ඡා නැහැ. ඒගොල්ලන්ගේ තියෙන ජනතාවගේ ආරක්ෂාව සැලසීම සඳහා වන කාරණේදී මීට වඩා අපි දැක්ක මේ වගේ කටයුතු සිද්ධ වෙනකොට සමහරලාට ඒ පාතාලය වෙන්න පුළුවන් සංවිධානාත්මකව කණ්ඩායම් මේ වගේ මිනිමරා ගන්නකොට වෙඩි තබා ගැනීම සිද්ධ කරනකොට ඊට අපි දැක්කා විශේෂ කාර්ය බළකාය හරි පොලිසිය හරි වැඩි වශයෙන් යොදවලා මේ තත්ත්වය පාලනය කරන්නට පසුගිය කාලවල කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් වුණ යම්කිසි නීති රාමුවක් නැද්ද මුදල් නීති රාමුවක් තිබෙනවා. තිබෙන නීති රාමය තුල මේක පාලනය කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය වඩාත් උග්‍ර වුණා පහුගිය අවුරුදු 30ක යුද ඉතිහාසය සමග අවියාවිද විශාල වශයෙන් උතුරෙත් දකුණෙත් සියලු තැන් වලට ගමන් කරා. මුදලට අවි අලවි වුණා. විවිධ කණ්ඩායම් ඇති වුණා. මෙවැනි තත්ත්වයන් පාලනය කළ යුතුයි. ඒ ගැන තර්කයක් නැහැ. රජයේ වගකීමක් වෙනවා එවැනි අයව නිරායුධ කළා සමාජයේ අහිංසක පිරිස් ජීවත් වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරන්න. මේ ගැටුම් මට පේන්නේ බහුතරයක් තිබෙන්නේ ගැටුම්කාරීන් අතර. ඒ කියන්නේ සිවිල් පුරවැසියන් එවැනි කාරණාවලදී ඔබ කිව්වාගේ බිලිවීම රජයේ වගකීමක් ඒ අය ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීම. ඒ නිසා මම හිතනවා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නීතිය හා සාමය රටේ සුරක්ෂිත කිරීම. ඒ සඳහා අපි සියලු ත්‍රිවිධ හමුදාව පොලිසිය රජය කැපවිය යුතුව තිබෙනවා. අවසාන වශයෙන් ඉතාම ඉක්මනින් මෙන්න මේ ප්‍රශ්නේ පමණක් මම ඔබතුමාට යොමු කරන්න. UNHCR එක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ ජාත්‍යන්තරය ගැන කතා කරපු හින්දා හදිසි නීතිය පනවා තිබීම පිළිබඳ දැඩි විරෝධය අද දවසේ පළ කරමින් නිවේදනයක් නිකුත් කළා. හදිසි නීතිය ඉවත් කරමින් ජනතාවට සාමකාමීව කටයුතු කරන අවස්ථාව ලබා දිය යුතුයි කියන කාරණය. ඒ කාරණයට පිළිතුරු ලබා දෙමින් රජයේ ඉදිරි ගමන් මඟ ඉතා කෙටියෙන් ඔබ සඳහන් කළොත් මම හිතන්නේ හදිසි නීතිය සුලිසොලන් වලට ගම් වතුරට සියලු දේට හදිසි නීතිය භාවිතා කරලා තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරවලා තියෙන අවස්ථාවලත් ඡන්දයක් තියෙනකොටත් හදිසි නීතිය හදිසිය දැම්මොත් එක දවසට අර හිටපු മന്ത്രിවරු ඇවිල්ලා හදිසි නීතිය පනවනවා. හදිසි නීතිය අවශ්‍ය කරනවා ওই මං කියපු කාරණාවලදී 1942 සුලිසොලන් වලදී ගම් වතුර වලදී වෙනත් කාරණාවලදී කැරලි කෝලාල වලදී හදිසි නීතිය යොදන්නේ කුමන අවස්ථාවේද කියලා තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජය. ශ්‍රී ලංකා රජය ඒ තීරණය ගන්නකොට මානව හිමිකම් කොමිසමට මං කිව්වා පුළුවන් තරම් ඉදිරිපත් කරන්න කියලා. විශේෂයෙන් මාධ්‍ය එහෙම තිබෙනවා ගොඩක් අවස්ථාවල ඇතැම් පුජ්‍යලයන්ට මරණීය තර්ජන නොඑක් කාරණා.
ඒවා සියල්ලක් මානව හිමිකම් කොමිෂන් සභාවට වාර්තා කරන්න කියලා මම යොමු කරලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් යොමු වෙමින් තිබෙනවා. මූලික අයිතිවාසිකම් කියන්නේ එක පිරිසක නෙමෙයි. මුළු මහත් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්. මූලික අයිතිවාසිකම් කියලා කිව්වහම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගේ පිච්චුවාම අනිත් අය ගෙවල් පිච්චුවාම ව්‍යාපාරිකයන්ගේ ගෙවල් පිච්චුවාම වෙනත් අයගේ නිවාස ගිනිබත් කරාම ඒවා මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ලෝකෙට යා යුතුව තිබෙනවා. ලෝකේ හරිනම් ඒවට ග්‍රාන්ට් එකක් දෙන්න තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී සුරක්ෂිතභාවය සඳහා. එතකොට මෙවැනි පරිසරයක් අවශ්‍ය කරන තැනක යම්කිසි කණ්ඩායමක් කියනවා නෑ ලංකාවේ නීති හසුරවන්න ලෝකෙන් කියනකම් අපිට ඉන්න බෑ. ලංකාවේ නීති හසුරවන්නේ ලංකාවේ තියෙන පදනම සහ ලංකාවේ තිබෙන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා. විවිධ අයට කරුණු කියන්න පුළුවන්. ඒ සඳහා රජයේ කරුණු කිව යුතුව තිබෙනවා. අදාළ අංශවලට මේ තීරණය අරන් තියෙන මේ කාරණා මත දැනට නිදහස ලබා දීලා තිබෙනවා. මූණු පොතට උනත් අපහාස කරන්න මේ පරිභව කරන්න ඕන දෙයක් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒක වැරදි විදියට භාවිතා වෙනවා ශ්‍රී ලංකාවේ. එය පාලනය කළ යුතුව තිබෙනවා. හදිසි නීතිය ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිදි අවශ්‍ය වූ විට අවශ්‍යතාවය තීරණය කරන්නේ ශ්‍රී ලංකාවේ රජය මිසක් වෙනත් රාජ්‍යයන් නොවේ. හොඳයි අපිට අද ලැබිලා තියෙන කාලය අවසන් වෙලා තියෙන නිසා නැත්නම් තව කතා කරන්න සාකච්ඡා කරන්න බොහෝ කරුණු තිබෙනවා. එතුමත් කතාවට බොහොම දක්ෂයෙක්. වගේම ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම අපිට පැහැදිලි. ඇත්තටම රටේ ජනතාවට යම්කිසි ආකාරයෙන් අද සුළි වැඩසටහන තුලින් යම්කිසි පැහැදිලි චිත්‍රයක් එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔවුන් යන ගමන පිළිබඳව විශේෂයෙන්ම වත්මන් රජය පිළිබඳව ලබා ගන්නට හැකි වුණා කියන විශ්වාසය අප සතුව තිබෙනවා. එහෙමනම් ලැබිලා දෙන කාලය ඉක්මනින් අවසන් වූ නිසා සමුගන්නටයි සූදානම් වන්නේ එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතායි අපිත් එක්ක සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. ඔබදාන්ට බෙහෙින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සහභාගී වීම පිළිබඳව. ඒ වගේම ඔබට සුබ පතනවා අපි ඔබේ දේශපාලන කටයුතු ඉදිරියේ සාර්ථක වෙන්නටද කියලා. ඊළඟට බලාපොරොත්තු වෙනවා අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමන්ව යලි වැඩසටහනට ගෙන්න ගන්නට. හොඳයි එහෙමනම් අපි වැඩසටහනින් සමුගන්නවා. යලිත් අපි සුලිය තුලින් ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙන යුතුවයි සමුගන්නේ. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.